ඉස්සෙල්ලාම ලියනවා දන්න දේ. හයිඩ්‍රජන් පරමාණු 6.02 වැඩි කිරීම 1023ක ඇති මවුල ගන්න. අපි දන්න එකයි. ඒ කියන්නේ අවගඩ්‍රෝ සංඛ්‍යාවක් කියන්නේ මවුලයක් කියන එක අපි දන්නෝනේ. හරිද? ඔන්න ඔය තියරිය ඔය ක්‍රමයේ හැමතිස්සෙම අල්ල ගන්න. ඔය ක්‍රමයේ අල්ලගත්තොත් අපිට ඒකේ මහා ගැටලුවක් වෙන්නේ නැහැ දරුවෝ. හරිද? ඉස්සෙල්ලාම අපි ලියන්නේ දන්න දේ. දැන් මේ දන්න දේ ලියන්නේ ප්‍රශ්නෙට අදාළව. ප්‍රශ්නේ උත්තරයට අහලා තියෙන මවුල ගණන නම් දීලා තියෙන පරමාණු ගණන අපි දන්න දේ ලියන. පරමාණු මෙන්න මෙච්චර ගාණක් තමයි මවුල එකක් කියන්නේ. හරිද? එහෙම ලියා ගන්නවා. එහෙනම් ඊට පස්සේ ලියනවා හයිඩ්‍රජන් පරමාණු එකක ඇති මවුල ගන්න. හැමතිස්සෙම විලාද එකකට බලමු. එකක ඇති මවුල ගන්න. දැන් 6.02 වැඩි කිරීම 1023 එකක් නම් එන එකක තියෙන මවුල ගන්න හොයන්න මේක බෙදන්න ඕන 6.02 වැඩි කිරීම 1023. ඊළඟ උත්තරයට අහලා තියෙන එක බලමු. ඒක වැඩි කරන්න තියෙන්නේ. ඊළඟ අහලා තියෙන්නේ මොකද එහෙනම්? හයිඩ්‍රජන් පරමාණු 3.01 වැඩි කිරීම 1023ක ඇති මවුල ගන්න. මොකද කරන්නේ? 1 බෙදලා 6.02 වැඩි කිරීම 1023න් වැඩි කරනවා 3.01 වැඩි කිරීම 1023. මේවා 1යි මේවා 2යි උත්තරය එනවා 0.5. හදාගන්න ඉක්මනට හදපු නැති අය ක්‍රමය අල්ල ගන්න. දැන් ඔය විදියට කරගෙන මේකට මේ ක්‍රම ටික හැර ඔයගොල්ලොන්ට මේ පාඩමෙන් ප්‍රශ්න එන්න විදියක් නැහැ. මොනවා හරි ඔයිට අදාළ ක්‍රම ටිකක් තමයි තියෙන්නේ. ඒක නිසා මෙන්න ප්‍රශ්නේ ඔයිට අදාළ මොකක් හරි ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. හරිද? ඒක නිසා ඔය ක්‍රම ටික අල්ලගන්න. හරි. මම ටිකක් වෙලා මේකෙන් කරගෙන යනවා ඊළඟට යා ඔක්සිජන් පරමාණු 2.4.0.88 කැටි ඔක්සිජන් මවුල ගණන. මේ විදියම තමයි. හදන්න බලන්න ඔයගොල්ලෝ නෑ ඔය ටික හදන්න පුළුවන්. එහෙනම් අපි දන්නවා ඔක්සිජන් පරමාණු 6.02 කැටගරියකට 1023ක මවුල එකයි. එහෙනම් ඔක්සිජන් පරමාණු එකක තියෙන මවුල ගන්න ඕනේ. මේක බෙදුවා එකයි. එහෙනම් ඔක්සිජන් පරමාණු ඊට දීලා තියෙන්නේ 2.4.0.88 2.4.0.88 වැඩි කිරීම 1024ක් 24ක් ඇති මවුල ගන්න. ඒතකොට මොකද කරන්නේ? 1 බෙදලා 6.02 වැඩි කිරීම 1023න් වැඩි කරනවා 2.4.0.88 වැඩි කිරීම 1024. එතන මේක උත්තරේ මෙහෙම තියුවත් ඇති ඕගොල්ලෝ සුළු කරන්නේ නැතුව කීයදායි උත්තරේ 30ක් වගේ එන්න තිය ආසන්න වශයෙන් මෙතන 10:23ට 10:24න් 23ක් කැපෙනවා. හරිද? එතකොට එනවා සුළු කරන හැටි මම කියන්න.
ඔයගොල්ලෝ පටලවා ගන්න ඕනේ. මේ බලන්න. මෙතන 10 24යි මෙතන 10 23යි. එතකොට 10 එකක් ඉතුරු. 10 එක කියන්නේ 10. එතකොට මේක වැඩි කරාම 2.4යි 0.88. එතකොට එන 10 වැඩි කරාම 24.0.88. බෙදනවා 6.0.22. උත්තරේ 4ක්. 4 කියන්නේ නෙවෙයි. 6 වරක් 4 නේ. 4යි. උත්තරේ 4. 4යි මවුල. 6 වරක් 4 නේ 4යි. ඊළඟ එක ජලාණු 3.0.11 වැඩි කිරීම 10.23ක ඇති ජලය මවුල ගණන. ජලාණු මවුල ගණන. අර විදියමයි. අර උත්තරේමයි එන්නේ ඉස්සෙල් එකමයි. 0.5 එන්නේ. හරිද? එතන වෙනස් වෙන්නේ මෙතන පරමාණු මෙතන අණු වෙනවා. දෙකම එකයි. ජලාණු 3.0.11 වැඩි කිරීම 10.23ක ඇති ජලාණු H2O අණු මවුල ගණන. මේක හදාගෙන ඉවරනම් මම ඒකට යන්නම්. කොකටත් මේ හදන ක්‍රමේ සටහන දාගන්න උත්තරේ විතරක් දාගන්න එපා. හැමතිස්සෙම අපේ ගාව තියෙන්න ඕන අනාගතයේදී අමතක වුණාම බලන්න අපි හදපු ක්‍රම ශිල්පවල නෝට් එකක්. හරිද? ඒකෙන් අපිට මතක් කරගන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ O level කිට්ටු වෙන්න දැන් පෙබරවාරි එහෙම නැත්නම් මාර්තු කවදා හරි O level තියාවිනේ. තියන කාලේ කිට්ටු වෙනකොට මේවා ටිකක් අපි එහාට මෙහාට හරවල බලනකොට අපිට මේ අර පහුගිය දේවල් ටික මතක් කරගන්න පුළුවන්. හරිද? නැත්නම් ප්‍රශ්නයක් කරගෙන යද්දි දැන් ඕගොල්ලෝ දැන් ගෙදරදී සෑහෙන වැඩ කරනකොට හරිද පේපර් කරනකොට බැරි වෙනවා. එතකොට ඔන්න ඔයගේ නෝට් එකක් පෙන්නලා බලන්න. බලනකොට ඒ වගේම ගණන් හදපු ක්‍රමයක් තමයි ඒකේ තියෙන්නේ. මොකද මෙතන ඔය ඔක්කොම ක්‍රම ටික තියෙනවා. ඒකයි මම ඔය පේපර් එක ගත්තේ. එතකොට මේක දිහා බලාගෙන ඒ වගේමනේ දැන් මවුල ගාන, අණු ගණන, ස්කන්ධය, සංඛ්‍යාව වගේ මොකක් හරි එකක් නෙන්නේ අර තුනේ එකක් නෙන්නේ. එතකොට ඒ ටික ඔක්කොම මෙතන තියෙනවා. එතකොට මේවා නෝට් එක දාගන්න. ඒකයි මම ඔයගොල්ලන්ට වෙලාව දෙන්නේ. මේකේ නෝට් එක දාගෙන එහෙම යන්න. හරිද? එතකොට අපිට ඉස්සරහට මොකද පොතේ ගණන් හදන ක්‍රම අඩුයි. කියලා දෙන එක විතරයිනේ තියෙන්නේ. හරි. අපි ඊළඟ එකේ එකක් මම හදන්න ජලාණු. එතකොට මෙතන ඉන්නේ පරමාණු නෙවෙයි. ජලාණු. කියන්නේ H2O අණු. 6.0.2 10.23ක ඇති මවුල ගන්න එක. ඒක අපි දන්නවා. ඕනම මවුලයක් කියන්නේ මවුලයක් කියන්නේ අවගඩ්‍රෝ සංඛ්‍යාවක්. ඕනම ද්‍රව්‍යයක අවගඩ්‍රෝ සංඛ්‍යාවක් කියන්නේ මවුලයක්. එහෙනම් මම ලියන්න පුළුවන් මෙහෙම. එම නිසා ජල අණු එකක ඇති මවුල ගන්න. එතන එක බෙදුවා 6.0.22 කියන 10 කියන්නේ ජල අණු 3.0.11 වැඩි කිරීම 10.23ක ඇති මවුල ගන්න. 10.23ක ඇති මවුල ගණන. එතකොට කරන්න ඕන මොකද්ද? 1 බෙදීම 6.0.22 වැඩි කිරීම 10.23 වැඩි කරනවා 3.0.11 වැඩි කිරීම 10.23. මේකට මේක කැපුණා 2යි උත්තරේ නෝ 2කින් 1යි 2කින් 1යි කියන්නේ 0.5යි. මවුල 0.5යි. ඊළඟ එකත් ඕගොල්ලන්ට පුළුවන් ඒකමයි උත්තරේ එන්නේ. කාබන් ඩයොක්සයිඩ් අණු 3.0 නෑ. වැරදිනේ ඒක නෙවෙයි උත්තරේ 30යි ගණන් එන්නේ. ඒකට වෙනස් වෙනවා. හරි ඒකත් අපි හදමු. ගැටලු තියෙනම් කියන්න ඕගොල්ලන්ට වෙන ක්‍රම තියෙනවා. ඒ වගේ මේක හදන්න ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. හරිද? එම මට පොඩ්ඩක් කියන්න ඒවා. මොනවා හරි මට තේරෙන්නේ නැත්නම් ආයි පාරක් පොඩ්ඩක් කියලා දෙන්න ගැන සුළු කරන එකක් පැහැදිලි නැත්නම් එහෙම කතා කරලා කියන්න. සද්ද නැතුව ඉන්න එපා.
දන්නේ නැති දෙයක් තියෙනම් කතා කරන්න. කිසි ගැටලුවක් නැහැ. ඒක අපි දැනගෙන යන්න ඕන. හරිද? දැනගෙන යන්න ඕන නිසා ඒක කතා කරලා ඒ විදියට යන්න ඕන. ඒක නිසා මොනවා හරි දෙයක් අපහැදිලි නම් කියන්න. අපිට වෙලාව තියෙන ඕන තරම්. ඕගොල්ලන්ට වෙලාව තියෙනවා. ඒක ගැන බය වෙන්න එපා. අපි තාම ඉන්නේ අගෝස්තු මාසේ. සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි, මාර්තු. බලාගෙන ගියාම ඕගොල්ලන්ට තියෙනවා තව මාස 7ක් තියෙනවා පෙබරවාරි වෙන්න. හරිද? මාස 6ක් තියෙනවා. ඉතින් සෑහෙන්න වැඩ කොටසක් කරන්න පුළුවන්. ප්‍රශ්න පත්‍ර ගොඩක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අනිවාර්යෙන් ඒකකට යන්න පුළුවන්. හරිද? හරියට වැඩේ කරනවා නම්. ඒකකට යන්න පුළුවන් හැම කෙනාටම වගේ. ඒ මට්ටමට වෙලාව තියෙනවා, කාලය තියෙනවා. ඒක නිසා මේ නොදන්න දෙයක් තියෙනම් ආපහු අහන්න. ඒක මම කියලා දෙන්නම්. ඔව් අපි ඊළඟ එක බලමු උත්තරේ. ඊළඟ එකේ තියෙන කාබන් ඩයොක්සයිඩ්. අපිට වෙනස් වෙන්න ඕන මේ ටිකනේ. CO2 අණු 6.02 වලින්ම 10 විසිට ගතිම උල ගන්න එකයි. හරිද? ඒක පැහැදිලිනේ. ඕනම ද්‍රව්‍යයක අවගඩ්‍රෝ සංඛ්‍යාවක් කියන්නේ මවුල එකක්. මතක තියාගන්න. ඊට පස්සේ නම් කියන CO2 අණු එකක ඇති මවුල ගන්න. එතකොට මේක බෙදුවා 6.02 වලින් 10 විසිට. එහෙනම් CO2 අණු 30.11 වැඩි කිරීම 1023ක ඇති මවුල ගන්න. හරිනේ? එහෙනම් අපි කරන්න ඕන මේක 1 බෙදලා 6.02 වැඩි කිරීම 1023 ඒක වැඩි කරන්න ඕන 30.11 වැඩි කිරීම 1023 1023 කැපිලා යනවා. මේක මම හිතන්නේ බෙදුවම 5ක් එයි. උත්තරේ මවුල 5යි. 5යි මවුල. හරි. එතකොට ඒ හතරක් ඉවරයි. ඔන්න දැන් මම ගණන් ඔය ආකාර හරිද ඔය ගණන් හදන ආකාර. මේකට අදාළව විභාගයට එන්න පුළුවන් ගණිත කර්ම. ඒ කියන්නේ සම්බන්ධතා. ගණිත කර්ම කියන්නේ නැත්නම් ඒක ගණිතයේ සම්බන්ධතා. හරිද? ඒ කියන්නේ අනුගාන දීලා මවුල ගාන අහන්න පුළුවන්. මවුල ගාන දීලා අනුගාන අහන්න පුළුවන්. මවුල ගාන දීලා ස්කන්ධය අහන්න පුළුවන්. ස්කන්ධය දීලා මවුල ගාන අහන්න පුළුවන්. ඊළඟට මවුල ගාන දීලා පරමාණු ඒ වගේ අවගඩ්‍රෝ සංඛ්‍යාව අහන්න. අන්න ඒ වගේ මේ සම්බන්ධතා තියෙනවා. හරි. අපි යන් ඊළඟ එකට. 9 වෙනි ප්‍රශ්නේ. 9 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ හයිඩ්‍රජන් ග්‍රෑම් 5ක අඩංගු පරමාණු ගණන. හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය කීයද? දැන් අපි ඔළුවට යන්න ඕනේ එච්චරයි. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තම එතන මවුලයයි. මෙන්න මේක ඔළුවට යන්න ඕනේ හැමතිස්සෙම. මම මේක නැවත කියන්නේ ඔයගොල්ලෝ මම දන්නවා මේක තවදුරටත් තාම තේරුම් ගත්තේ නැති අය ඉන්නවා කියන එක. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තිට එතන තියෙන්නේ මවුල නම් එකයි. සංඛ්‍යාව නම් 6.02 වැඩි කිරීම 10. ඔන්නෝක තමයි ඔළුවේ තියෙන්න ඕන. ඔන්නෝක ඔළුවේ තියෙනම් ඕගොල්ලෝ ඔය ටික ඔළුවේ තියනා ගලප ගන්න පුළුවන්. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය පරමාණු වල අණු වල නම් සාපේක්ෂ අණුක ස්කන්ධය. ග්‍රෑම් වලින් ගත්තම එතන තියෙන්නේ මවුල නම් ඒ ද්‍රව්‍යයේ මවුල නම් එකයි. සංඛ්‍යාත්මකව ගත්තොත් 6.02 වැඩි කිරීම 10 විසිතුන. අවගඩ්‍රෝ සංඛ්‍යාව. මෙන්න මේක පටලව ගන්න තියෙන්නේ එහාට මෙහාට කරලා. අපිට ගැලපෙන විදිහ. දැන් මෙතන අහන්නේ මොකද්ද? ග්‍රෑම් 5ක තියෙන පරමාණු ගන්න. දැන් අපි දන්නවා හයිඩ්‍රජන් වල සාපේක්ෂ වරහන් ඇතුළේ දෙනවා ඒක. එකට පාඩම් කරන්න ඕනේ නැහැ. හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය එකයි. එහෙනම් අපි දන්නවා ග්‍රෑම් 1ක තියෙන පරමාණු 6.02 වැඩි කිරීම 10 විසිතුන. ග්‍රෑම් 1ක එච්චර නම් අහන්නේ ග්‍රෑම් 5ක. බලන්න කොච්චර ලේසිද කියලා. ග්‍රෑම් 1ක මෙච්චරක් තියෙනවා නම් කීයද උත්තරේ ඔය? මේ ප්‍රශ්නේ උත්තරේ ග්‍රෑම් 5ක තියෙන පරමාණු ගාන අහලා තියෙනවා. කීයද උත්තරේ? ඔව් උත්තරේ 2. මම හදන්නම්. හදන ක්‍රමයක අපිට වැදගත් නේ හදන එක හදන පිළිවෙලක ක්ලියර් කරන්න එක.
අපි වෙනම ලියමු. හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 1යි. එම නිසා හයිඩ්‍රජන් ග්‍රෑම් 1ක ඇති පරමාණු ගණන 6.02 වැඩි කිරීම 1023යි. ඔකට සංඛ්‍යාව. හයිඩ්‍රජන් ග්‍රෑම් 1ක තියෙන පරමාණු ගණන විතරයි. එහෙනම් හයිඩ්‍රජන් ග්‍රෑම් 5ක ඇති පරමාණු ගණන 6.02 වැඩි කිරීම 1023 එකෙන් බෙදලා 5න් ගුණ කරා 6 වරක් 5 5 වරක් 10න් බිඳුව එකක් ගියා 5 වරක් 2 10 1 11යි 6 වරක් 5 30යි 30.11 වැඩි කිරීම 10 23 උත්තරය 30.1 නෑ හරි 10 23 ඕකේ කරලා තියෙන්නේ මොකද්ද ඕකේ කරලා තියෙන 30 කියන එකේ තව බිඳුවක් වෙන්න කියලා 3.01 වැඩි කිරීම 10 24 කියලා. ඒවා ලියන්න පුළුවන්. 23 නෙවෙයි ඒකට ලියලා තියෙන්නේ 24 කියලා. ඒකත් හරි. මෙතන 23 ආයි මේ පැත්තට ගෙනිහිල්ලා තව බිඳුවක් 1 10 බලයක් විදියට ලියන්න. හරි. දැන් යන්නේ එක જાතිය ගණන්. හරි දැන් පිළිවෙලක් නැහැ. ඊළඟ එකේ තියෙන ස්කන්ධය අහලා තියෙන්නේ. දැන් ඉස්සෙල්ලා පිළිවෙලකට නේ දුන්නේ එකම જાතිය ගණන් 4ක් විතරනේ දුන්නේ. දැන් එහෙම නැහැ වෙනස් වෙනවා. ඊළඟ එකේ තියෙන සෝඩියම් පරමාණුවේ හරියටම පරමාණු 6.02 උත්තරේ ලේසියිනේ. සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය කීයද? 23යි. එහෙනම් මෙතන මේ පරමාණු 6.02 වැඩි කිරීම 10 23 කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද? මවුල වලින් ගත්තොත් මවුල 1යි. ඒක ඔළුවේ තියෙනවනේ දැන් නේ. අයි තේරෙන්නේ නැත්නම් කියන්න 6.02 වැඩි කිරීම 10 23 කියන්නේ දරුවෝ මවුලයක්. එහෙනම් මවුලයක් කියන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක්. එහෙනම් සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 23 නම් උත්තරේ ග්‍රෑම් 23. මම ඒක ලියන්නම්. මෙලියම් සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23යි. එහෙනම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23 නම් ඒකේ තේරුම සෝඩියම් පරමාණු 6.02 වැඩි කිරීම 10 23ක ස්කන්ධය සමානයි सापेक्ष परमाणु स्कंधය ग्राम වලින් ගස්තිත ලැබෙන අගයට සමානයි ග්‍රෑම්. මේ කියන්නේ මවුල එකක්. උන්වයි සම්බන්ධය අහලා තියෙනවා. ඊළඟ එකට උත්තරේ x19 මෙම මූලද්‍රව්‍ය ඇති නියුට්‍රෝන ගණන 19 කියන්නේ කවුද? x19 මට කියන්නේ x කවුද කියලා? පොටෑසියම්. හරිද? 19 අපි ගණන් කරගෙන යනවා හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ක්ලෝරින් නියොන් 10යි සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකම් ෆොස්ෆරස් 15යි සල්ෆර් ක්ලෝරින් ආගන් පොටෑසියම් 19 කියන්නේ පොටෑසියම්. එහෙනම් පොටෑසියම් වල තියෙන නියුට්‍රෝන ගන්න. දැන් මෙහෙම එකට උත්තරේ බැරි නම් හරිද? කණා ගහන්න. කණා ගහන ක්‍රමයක් තියෙනවා. සාමාන්‍යයෙන් හරිද? සාමාන්‍යයෙන් प्रोटोन गणन වගේ දෙගුණයක් තමයි සාපේක්ෂ පරමාණු ස්කන්ධ දෙන්නේ. කණා ගහන ක්‍රමය මම මේ කියලා දෙන්නේ. ඔයගොල්ලෝ මේක දන්නේ නැහැ. කටපාඩම් කරලා නැහැනේ. අපි නියුට්‍රෝන ගණන් කටපාඩම් කරලා නැහැ. සාමාන්‍යයෙන් දරුවෝ प्रोटोन ගණන වගේ දෙගුණයක් තමයි සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ තියෙන්නේ. හරිද? දැන් प्रोटोन 19ක් තියෙනවා
සාපේක්ෂ පරමාණු ස්කන්ධය එනවා 38. එතකොට අපි කියනවා x19 38. හරිද? දැන් මම කනා ගහනවා කිව්වේ එතකොට සම්භාවිතාව අනුව ඕගොල්ලන්ට යම් සමහර වෙලාවට හරියන්න වරදින්න තියෙන ප්‍රතිශතය වෙනස් වෙනවා. ඒකයි. 25ක් හරියන එක 50ක් වෙනවා. ඒකයි. මම එහෙම කිව්වේ. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ දෙගුණයක් මේ තමයි පරමාණු ක්‍රමාංකය. පරමාණුක ක්‍රමාංකය වගේ දෙගුණයක් තමයි ගොඩක් වෙලාවට ස්කන්ධ ක්‍රමාංකය. දැන් අපි ඉගෙන ගන්න කාබන් 612 නේ. සෝඩියම් 1123 මේ වගේ දෙගුණයක් වගේ. දෙගුණෙට එකක් එකතු වෙලා දෙකක් එකතු වෙලා ඒ වගේ. තව ගත්තොත් මැග්නීසියම් 1224 ඇලුමිනියම් 1327 මේක නම් කටපාඩම් වෙලා තිබුණ කෙනෙකුට කවුලක් නැහැ මම කිව්වේ එහෙම බැරි කෙනෙකුට එතකොට මොනවයි උත්තරද අතාරින්න පුළුවන් උත්තර දැන් නියුට්‍රෝන ගන්නවා මේකෙන් මේක අඩු කරන්න ඕන මේකෙන් මේක අඩු කරන්න එහෙනම් ඔය 19ට ආසන්න උත්තරයක් එන්න ඕන නියුට්‍රෝන ගණන ගොඩක් වෙලාවට අපි සලකන්නේ පරමාණුවක නැස්තියේ තියෙන ප්‍රෝටෝන ගණනයි නියුට්‍රෝන ගණනයි බොහෝ දුරට සමානයි දැන් එහෙනම් මොකද අතාරින්න පුළුවන් උත්තර දෙක උතන ඔය ප්‍රශ්නේ 11 වෙනි ප්‍රශ්නේ අතාරින්න පුළුවන් උත්තර දෙක මොනවයි මේ මම ඈ 58 අතාරින්න පුළුවන් එහෙම එකක් එන්න බෑනේ මේ 19ට ආසන්න නෑනේ 58 ඒක මතක තියාගන්න මේකෙන් මේක අඩු කරුවම තමයි නියුට්‍රෝන ගන්න ලැබෙන්නේ බොහෝ දුරට නියුට්‍රෝන ගන්නයි ප්‍රෝටෝන ගන්නයි සමානයි එතකොට 58 අතාරින්න පුළුවන් තව මොකද අතාරින්න පුළුවන් 29ක් තමයි දැන් බලන්න 150ක් ඕගොල්ලන්ට වරදින ප්‍රවණතාවය මේ කියන්නේ හරියන ප්‍රවණතාවයක් ආවනේ 150ක් දැන් උත්තරේ ගහන්න ඕන 19ද 20ද ඒක නම් ඉතින් ඕගොල්ලන්ට කියලා දෙන්න බෑ උත්තරේ 20 හරිද ඒක අපි දන්නේ ඒක එතනින් අපිට තෝරන්න බෑ ඔකේ උත්තරේ 20 මොකද පොටෑසියම් වල 19 39 තියෙන්නේ මම ඒ කියලා දුන්නේ ඕගොල්ලන්ට අර එතනිනුත් අපිට ටිකක් අපිට එතකොට හරියන ප්‍රවණතාවයක් එනවා ඒකයි හරිද උත්තරේ 20 මේකේ නියුට්‍රෝන ගණන නමුත් අර විදියට අපිට පුළුවන් 2යි 3යි අතහැරලා දාන්න හරි ඉහත මූලද්‍රව්‍ය අයත් කාණ්ඩය හා ආවර්තය 19 නේ එහෙනම් x කියලා ලිව්වා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න 19 2යි 8යි 10යි 8යි 19යි එකක් එකතු වුණා මේ 2යි 8යි 8යි 1 එහෙනම් 1 කියන්නේ මෙයා කීවෙනි කාණ්ඩේ පළවෙනි කාණ්ඩේ මෙයාට ශක්ති මට්ටම් 4ක් තියෙනවා එහෙනම් 4 වෙනි ආවර්තය 4 වෙනි ආවර්තය පළවෙනි කාණ්ඩේ උත්තරේ 2 4 2 මේ 2 1 කාණ්ඩය 4 ආවර්තය එක්තරා මූලද්‍රව්‍යක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 6 එහි සංයුජතාව කියන්නේ සංයෝජන බලය තා විදිහට කියනවා නම් බන්ධන සෑදීමේදී ලබා ගන්නා ඉලෙක්ට්‍රෝන ගණන හෝ පිට කරන ඉලෙක්ට්‍රෝන ගණන හෝ හවුලේ තබා ගන්නා ඉලෙක්ට්‍රෝන යුගල් ගණන මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ 6ක් තියෙනවා එහෙනම් ලේසි වැඩේ මොකක් කරන එකද 6ක් පිට කරන එකක් ගන්න එකද දෙකක් ගන්න එක එහෙනම් මෙයාගේ සංයුක්තාව 2යි ඇලුමිනියම් සල්ෆයිඩ් වල සූත්‍රය ඇලුමිනියම් 3 වෙනි කාණ්ඩේ සල්ෆර් 6 වෙනි කාණ්ඩේ එහෙනම් සල්ෆර් වල සංයුක්තාව 2යි ඇලුමිනියම් වල සංයුක්තාව 3යි කාණ්ඩාංකයත් එක්ක ඒවා කටපාඩම් කරලා තියෙන්න ඕන බැරි නම් අඩුමතරම මම කිව්වා ඔයගොල්ලන්ට මේ කියලා ඇති මේක බැරිම නම් රසායන විද්‍යාවේ විද්‍යා පේපර් එක හම්බ වෙච්ච ගමන් නැත්නම් කටුකොල හම්බ වෙච්ච ගමන් ඔයගොල්ලන් ඉස්සෙල්ලා කටුකොල බෙදන් යනවනේ කටුකොලේ හම්බ වෙච්ච ගමන් ආවර්තිතාවක් ගුවා ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටිකයි පැත්තකින් ලියා ගන්න විද්‍යාව කරන්න කලින් පේපර් එක ආවර්තිතාවක ගහගන්න සංයුක්තා ටික ලියා ගන්න කාණ්ඩාංක ආවර්තංක දාගන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික ලියා ගන්න අනිවාර්යෙන් වැදගත් වෙනවා හරිද ඕගොල්ලන්ට පටලැවෙන ඒවා අර අතපසු වෙන ඒවා කොයි වෙලාවෙත් හිතින් කරන්න යන්න එපා ප්‍රශ්න කොච්චර දැනගත්තත් දැන් මම කොච්චර මීටරයක් වුණා මට වර්ධිනවා හිතින් කරන්න ගියා හරිද ඒක ස්වභාවිකයි අපේ එතන විභාග මානසිකත්වයේ තියෙනකොට තවත් ඒක ස්වභාවිකයි ඒ කියන්නේ අපිට වර්ධින ප්‍රවණතාවය වැඩි ඒක නිසා පුළුවන් තරම් අපි දන්න දේ කොලේක ලියලා හදන්න ගියාම හරියි හරිද ඇලුමිනියම් වල සංයුක්තාව 3යි සල්ෆර් වල සංයුක්තාව 2යි සූත්‍රයේදී සංයුක්ත මාරු වෙනවා Al2S3 Al2S3 ඊළඟ එකේ කියනවා හයිඩ්‍රජන් සල්ෆේට් වල සූත්‍රය හයිඩ්‍රජන් සල්ෆේට් හයිඩ්‍රජන් වල සංයුක්තාව 1යි සල්ෆේට් වල SO4
දෙකයි සූත්‍රය ලියද්දී සංයුක්තාදික මාරු වෙනවා H2SO4 hydrogen sulfate. H2SO4. පිළිවෙලින් සංයුක්තාව 2 හා 4 වන A හා X නැමැති මූලද්‍රව්‍ය දෙකක් එකතු වී සාධන සංයෝගයේ සූත්‍රය. AX A ගේ සංයුක්තාව 2යිලු X ගේ සංයුක්තාව 4යිලු සූත්‍රයේ යටි සංයුක්තාව දෙක මාරු වෙනවා A4 X2 දෙකට සුළු වෙනවා මේක 4 දෙකට දෙකේව 1යි 4ට දෙකේව 2යි එතකොට වෙනවා A2X. උත්තරේ A2X. CaOH2 මවුල දෙකක ස්කන්ධය. ඉස්සෙල්ලාම හොයන්න සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය. කැල්සියම් 40යි 41යි වරහන් දැම්මා ඔක්සිජන් 16යි 16 1යි හයිඩ්‍රජන් 1යි 1 1යි වරහනෙන් පිට 2 40යි 16යි 1යි 17යි 17 2 34යි උත්තරේ 74යි. එහෙනම් මවුල එකක් කියන්නේ සෑම් 74ක්. එහෙනම් මවුල දෙකක් කියන්නේ 128ක්. මොකද අපි දන්නවා සාපේක්ෂ සූත්‍ර ස්කන්ධයේ ග්‍රෑම් වලින් ගත්තම එතන මවුල එකයි. හරිද මේක? සුළු කරපු එක වැරදිද? 16 වරක් එක 16යි එක් වරක් එක 1යි 16යි 1යි 17යි 14ක් දෙක 34යි 34යි 40යි 74යි 74 ඒවා දෙකක් 148යි නේ. कैल्शियम कार्बोनेट පහත පරිදි වියෝජනය වේ. कैल्शियम कार्बोनेट कैल्शियम ऑक्साइड ධන कार्बन डाइऑक्साइड कैल्शियम कार्बोनेट මවුල තුනක් වියෝජනයෙන් ලැබෙන कार्बन डाइऑक्साइड මවුල ගන්න. कैल्शियम कार्बोनेट ඊතලයක් कैल्शियम ऑक्साइड ධන कार्बन डाइऑक्साइड මේක මේ වගේ එකක් ආවොත් ඉස්සෙල්ලම සමීකරණය ලියලා බලන්න ඕන සමීකරණය තුලිතද කියලා. හරිද? උඩට මතක තියාගන්න. සමීකරණය තුලිත නැත්තම් මේ ගාන කොච්චර හැදුවත් ලකුණු හම්බ වෙන්නේ නැහැ. හොඳම මේකේ ගාන කියන්නේ සමීකරණය තුලිත කිරීම. සමීකරණය තුලිත කරාම උත්තරේ ඔටෝ ඇවිල්ලා. දැන් මේකේ සමීකරණය තුලිතද බලන්න. कैल्शियम 1යි මේ පැත්තෙත් 1යි. कार्बन 1යි මේ පැත්තෙත් 1යි. මේ පැත්තේ ඔක්සිජන් 3යි මෙතන 1යි මෙතන 2යි 3යි තුලිතයි. එහෙනම් අපිට මවුල අනුපාතය ගන්න පුළුවන්. මෙතන මොකුත් නැහැනේ. ඒ කියන්නේ මෙතන තියෙන අංක 1. මෙතන මොකුත් නැහැනේ. ඒ කියන්නේ මෙතන තියෙන අංක 1. මෙතන මොකුත් නැහැනේ. ඒ කියන්නේ මෙතන තියෙන අංක 1. ඒකේ තේරුම දරුවෝ මේවා මවුලයක් ප්‍රතික්‍රියා කරාම මේවා මවුලයයි මේවා මවුලයයි. ඒ කියන්නේ कैल्शियम कार्बोनेट මවුලයකී कैल्शियम ऑक्साइड මවුලයකුයි कैल्शियम මේ कार्बन डाइऑक्साइड මවුලය. එහෙනම් ගානේ අහලා තියෙන්නේ තුනකී මේවා තුනයි මේවා තුනයි. ඔක මතක තියාගන්න තුලිත කියවතල ඔන්න සටහනක් දාගන්න. මේක කරන්න නම් අනිවාර්යෙන් මේකට උත්තරේ ගන්න නම් අනිවාර්යෙන් තුලිත වීලා තිබිය යුතුමයි. දැන් ප්‍රශ්නයක් නෑ ඔක තුලිතයි. ඒක නිසා කිසි ගැටලුවක් නැහැ. මවුල තුනක් නම් තුනයි.
ඒ මවුල අනුපාතය. හරිද? මවුල අනුපාතය ගන්නේ කොහොමද? ඔන්න මවුල අනුපාතය ගන්න විදිය. ඊළාට කියන ස්කන්ධ අනුපාත. ස්කන්ධ අනුපාතය ගන්න වෙන ක්‍රමයකට. හරිද? ඊළාට කියන ඉහත ප්‍රතික්‍රියාවෙන් ලැබෙන කාබන් ඩයොක්සයිඩ් ස්කන්ධය. දැන් මවුල 3ක් කියලා ගන්න වෙන්නේ. හොඳේ මවුල 3ක් කියලා අරගෙන තමයි ස්කන්ධය ගන්න වෙන්නේ. ඒක දීලා නැහනේ. එහෙනම් මෙතන කාබන් ඩයොක්සයිඩ් මවුල 3ක් හැදෙනවනේ. එහෙනම් මවුල එකක ස්කන්ධය බලමු. ස්කන්ධ අනුපාත ගන්න ඕනේ මෙතන මේ විදිහට හදනවා. කාබන් 12යි 12 ඒව 1යි. ඔක්සිජන් 16යි 16 ඒව 2යි. එතකොට 12යි 16 වරක් 2 32යි එනවා 44යි. එහෙනම් CO2 මවුල එකක් කියන්නේ ග්‍රෑම් 44ක්. තේරුණානේ ඒකනේ? සාපේක්ෂ අණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තම එතන මවුල එකයි. මවුල එකක් කියන්නේ ග්‍රෑම් 44ක්. අහන්නේ නියත ප්‍රතික්‍රියාවනේ. එහෙනම් මවුල 3ක් කියන්නේ කීයද කියලා. එහෙනම් 44 එකෙන් බෙදලා 3ෙන් වැඩි කරන්න. කීයනේ උත්තරේ? 132යි ග්‍රෑම්. බලන්න ඉතන අමාරු දෙයක් නෑ මේක. හරියට ක්‍රමය අල්ලගත්තා නම් ඔයගොල්ලන්ට ඇති දෙයක්ම නෑ මේකේ. හරිද? ඊළඟ එක පොටෑසියම් පර්මැංගනේට්. මේකේ සටහන දාගන්න ඉක්මනට මේ හදාගත්තු නැති අය ඉන්නවනම්. पोटेशियम परमैंगनेट रद्द කළ විට මෙන්න මෙහෙම ප්‍රතික්‍රියා කරනවා. KMnO4 ඊතලයක් K2MnO4 ධන MnO2 ධන O2. ඉහත ප්‍රතික්‍රියාව තුලිත කිරීමට දැන් මෙහෙම එකක් බැරි නම් අඩුම තරමේ උත්තර 4 දදා බලන්න. හරිද? තුලිත කරගන්න බැරි නම් උත්තර ටික දදා බලන්න. එතකොටත් උත්තරේ එන්න පුළුවන්. අපි පළවෙනි එක දාලා බලමු. මෙතෙන්ට 4 දාලා පළවෙනි එකේ තියෙන එහෙමනේ. මෙතෙන්ට 2 දාලා මෙතෙන්ට 3 දානවා. බලමු හරිද කියලා. ඉතල පොටෑසියම් බලමු. 4 වරක් 1 4යි. දෙවරක් 2 4යි හරියි. මැංගනීස් මෙතන මුකුත් නැහැ කියන්නේ මේකනේ 1 වරක් 4 4යි. මෙතන 2යි. මෙතන 1යි. වැරදීනේ. එහෙනම් ඒක එන්නේ නැහැ. හරිද? එතනින් අපි එකම කළා දැන්. ඊට පස්සේ එකට අපි යමු. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? 2 4 6. 2 4 දාපු ගමන්ම තේරෙනවා මෙතන පොටෑසියම් 2යි මෙතන 4 වරක් 2කට වෙනවා වැරදි. ඊළඟ එක 4 3 2. 4 3. 3 වරක් 2 6යි මෙතන 4යි දාපු ගමන් තේරෙනවා වැරදි. 4 3 2. ඊළඟ එක 1 2 3. එතන ප්‍රශ්නේ මොකක් හරි අවුලක් තියෙනවා වගේනේ. ඒක ගන්නත් බෑ. එක දෙක තුන එන්නේ නැහැ. අපි මේක නිකන් තුනිත කරමු. ඔච්චරයි. උත්තරයට උතන ගහ ගන්න 2 1 1 කියලා. 2 1 කියලා උත්තරේ දාගන්න. 2 1 1. ඒ ප්‍රශ්නේ පොඩ්ඩක් වැරදි. ඉහත 13 ප්‍රතික්‍රියාව අනුව ඔක්සිජන් වායුව ග්‍රෑම් 8ක් ලබා ගැනීම ඔන්න ස්කන්ධ අනුපාතයක්.
හරිද? ඉස්සෙල්ලා මවුල අනුපාතය ඔන්නේ ස්කන්ධ අනුපාතය. ඉහත 13 නෙවෙයි ඉහත ප්‍රතික්‍රියාවට අනුව. හරිද? ඊට කියන්නේ 20 වෙනි ප්‍රශ්නේ පයවක. ඔක්සිජන් වායුව ග්‍රෑම් 8ක් ලබා ගැනීමට රත් කළ යුතු KMnO4 ස්කන්ධය. හැබැයි මේක තුලිත කරලා නැත්නම් මේ ගානට උත්තරයක් ගන්න බෑ. හරිද? ඒකත් මතක තියාගන්න. තුලිත වෙලා නැත්නම් මේ ගානට උත්තරයක් ගන්න බැරිය. ඉස්සෙල්ලා දැන් අපි තුලිත කරා. දැන් මේකේ තියෙන උත්තර දැම්මොත් කොහොමද බෑ. දැන් මම හරියට තුලිත කරන්නේ මෙතන 2, මෙතන 1, මෙතන 1. ඒක කියන්නේ ලියන්නේ නැහැ. හරි. දැන් කියන්නේ මෙන්න මේ කතන්දරේ. මෙන්න මේවා 8ක් ගන්න. මේවා ග්‍රෑම් 8ක් ගන්න. මේවා කොච්චරක් රත් කරන්න ඕනේ. හරි. ඕක තමයි තියෙන්නේ. හරි. ඕකේ ගණන් දීලා තියෙනවා අපි එහෙනම් මෙන්න මේ දෙකේ හොයමු සාපේක්ෂ අනුක ස්කන්ධ. නැත්නම් සාපේක්ෂ සූත්‍ර ස්කන්ධ. පොටෑසියම් 39යි. 39ව 1යි. මැංගනීස් 55යි. 55ව 1යි. දර බලාගෙන ඉන්න. ඔයගොල්ලෝ හදන්න යන්නේම බලාගෙන ඉන්න. පොටෑසියම් 39යි මැංගනීස් 55යි ධන ඔක්සිජන් 16යි 16ව 4යි. ඔන්න දැන් මම මේකේ සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය වෙන්නත සාපේක්ෂ අනුක ස්කන්ධය. අනුක ස්කන්ධය කියන්නේ මේක අයනික සංයෝජන නිසා කියන්නේ සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය කියන්නේ. හරිද? 39ව එකක් 39යි. 55ව එකක් 55යි. 16ව 4 64යි. හරිද? 9යි 5යි 14යි 4යි 18න් 8. එකක් ඉතුරු. 6යි 5යි 11යි 1යි 12යි 3යි 15යි. හැබැයි දරුවෝ මේ වගේ ඒවා මෙතන තියෙන දෙකක්. නේ? පේනෝනේ මෙතන දෙකේ ඉලක්කම තියෙනවා. එතකොට මේ වගේ ඒවා දෙකක් තියෙනවා. හරිද? මේ 158 ඒවා දෙකක්. 158 ඒවා දෙකක් කියන්නේ කීයේ? දෙවරක් 8 16යි. පස්වරක් දෙක 10යි 11න් 1. එකක් විතර දෙවරක් එක 316. මෙතන ඔක්සිජන් 16යි 16ව දෙක 32යි. ඔන්න සම්බන්ධය. ඒක ඔයගොල්ලෝ හදන්න පුළුවන්. ඔන්න ක්‍රමයේ ඔක හොඳට මතක තියාගන්න. හරිද? දැන් සමහර කට්ටියට අමාරුයි කිව්වේ මේක වෙන්නේ නැති. හරි මේ වගේ එකක් තමයි මම දැන් ඕලෙවල් ප්‍රශ්න වලත් තියෙනවා. දැන් මේක හදන ක්‍රමය මම ආපහු කියන්නම්. පළවෙනි දැන් ඔයගොල්ලෝ එහෙම ලියා ගන්න ඕන කට්ටිය ලියන්න. පළවෙනි පියවර තමයි ප්‍රතික්‍රියාව තුලිත කිරීම. නැත්තම් මොන ක්‍රමයකට හැදුවත් හරි. පළවෙනි පියවර තමයි නිවැරදිව තුලිත කිරීම. හරිද? නිවැරදිව තුලිත කිරීම. ඒක තේරුණානේ? ඊට පස්සේ ප්‍රශ්න කියවනවා. කියවුවට පස්සේ අපිට පේනවා මෙන්න මේවා ග්‍රෑම් 8ක් ගන්න. මෙන්න මේවා කියන්නේ මොනවද? ඔක්සිජන්. මේ ප්‍රශ්නෙට ගන්න. ඔක්සිජන් ග්‍රෑම් 8ක් ගන්න මේ පැත්තේ පොන්ඩිස් එහෙම නැත්නම් පොටෑසියම් පර්මැංගනේට් කොච්චර රත් කරන්න ඕනද? මේවා 8ක් ගන්න මේවා කොච්චර රත් කරන්නද? එතකොට අපි කරන්නේ ඒ දෙක විතර අනිත් ඒවා ඕනේ නැහැ. ඒ දෙකේ සාපේක්ෂ අනුක ස්කන්ධ ප්‍රයෝග. අතර තියෙනවා 16. 16යි ඔක්සිජන් 16 වරක් දෙක 32යි. 32 ඒවා එකයි තියෙන්නේ. මෙතන මොකුත් නැහැනේ. මෙතන මොකුත් නැහැ කියන්නේ එකයි. එහෙනම් 32 ඒවා එකයි. මේ පැත්තේ පොටෑසියම් පර්මැංගනේට් වල සාපේක්ෂ සූත්‍ර ස්කන්ධයව 150. ඒ වගේ ඒවා දෙකක් තියෙනවා. එහෙනම් 158 ඒවා දෙකක් රත් කෙරුවම ඒ කියන්නේ 316ක්. මේවා 316ක් රත් කෙරුවම මේවා ලැබෙන 32ක්. කොන්ඩිස් නැත්නම් පොටෑසියම් පර්මැංගනේට් 316ක් ගෑම් රත් කෙරුවම ඔක්සිජන් ලැබෙන ගෑම් 32ක්. අහන්නේ මේවා 8ක් ගන්න. එහෙනම් 32ක් නේ මේක. එහෙනම් අපිට ගන්න පුළුවන් 32ක් ගන්න 316ක් රත් කරන්න. එහෙනම් එකක් ගන්න 316 බෙදෙන 32. එහෙනම් 8ක් ගන්න 316 32න් බෙදලා 8න් වැඩි කරනවා. 8 ඒවා 1යි 8 ඒවා 4යි. 316 4න් බෙදෙන. උත්තරයක් ඒ. 316 4 වෙනවා 4 31ට 4 වරක් 7 7 වරක් 4 28යි.
3ක් ඉතුරු 36ට 4 වරන් 9 බලන්න 79යි කියලා එකක් තියෙද කියලා ග්‍රෑම් නැද්ද උත්තරයක් නෑ සර්. නැත්තම් මේක හරියට පැහැදිලිව ලියා ගන්න. ඒ කියන්නේ උත්තරේ වැරදි වගේ. හරි? පැහැදිලිව හරියට ලියා ගන්න. මොකද සමීකරණය තුලිත කරපු හැටි වැරදි නේ උඩ. ඒක නිසා මේ පැහැදිලිව ලියා ගන්න 79යි ග්‍රෑම් කියලා. මේක තමයි උත්තරේ. ඒක තේරුම් නැත්තම් කියන්න මට ආපහු කියලා දෙන්න එකපාරක්. තේරුම් නැත්තම් තේරුණා නම් ආයි කියන්න එපා අපරාධනේ වෙලාව. තේරුම් නැත්තම් කියන එක පැහැදිලි නැත්තම් මේක සතහනක් දාගන්න. පැහැදිලි නෑ සර්. මෙතන අපේ සුළු කිරීම පොඩ්ඩක් හරිද බලමු. 316 4ෙන් බෙදලා 316 4 4 වරක් 7යි 4ක් 4 28යි. 79 තමයි. තමයි. හරි. ඔන්න දැන් අපි ඉගෙන ගත්ත නැති කොටස. ඔය තියෙන ඊළඟ එක. මේක හරිද? මේක හරියටිනේ දැන්නේ. ඊළඟට කියන ජලය මවුල 5ක ඇති ඔක්සිජන් පරමාණු මවුල ගන්න. උත්තරයක් දාන්න බලන්න. ජලය මවුල 5ක තියෙන ඔක්සිජන් පරමාණු මවුල ගන්න. ජලය මවුල 5ක තියෙන හයිඩ්‍රජන් පරමාණු මවුල ගන්න. උත්තරයක් දාන්න බලන්න. ජලය මවුල 5ක තියෙන ඔක්සිජන් පරමාණු මවුල ගණන කොපමණද? හයිඩ්‍රජන් පරමාණු මවුල ගණන කොපමණද? ඔක්සිජන් පරමාණු මවුල 5යි. 5යි. හයිඩ්‍රජන් පරමාණු මවුල 10යි. 10යි. හරි. හරි වැරදි වැරදි නෑ. උත්තරේ හරි. ඒකේ අපි ගන්නෙ මෙන්න මෙහෙමයි. දැන් නොතේරෙන කෙනෙක් ඉන්නවා නම් හොඳට ඒක තේරුම් ගන්න. අපි බලනවා අණුවේ සැකැස්ම. අණුවේ සැකැස්ම බලනවා. හරිද? දැන් මෙතන තියෙනවා ජල අණු මවුල 5 ගාන හැටියට. ජල අණු මවුල 5. එක අණුවක මේ එක අණුවක හයිඩ්‍රජන් පරමාණු තියෙනවා 2ක්. ඔක්සිජන් පරමාණු තියෙනවා 1ක්. එහෙනම් මවුල 5ක හයිඩ්‍රජන් පරමාණු තියෙන්න ඕන මේ වගේ මෙන්න මේ ගුණයක්. 5ක නම් මේ ගුණයක් තියෙනවා. ඔක්සිජන් පරමාණු තියෙන්න ඕන මවුල 5ක මෙන්න මේ වගේ ගුණයක්. උත්තර හයිඩ්‍රජන් පරමාණු මවුල 10ක් තියෙනවා. ඔක්සිජන් පරමාණු මවුල
පහක් තියෙනවා. මම ලියන මෙන්න මේ අණුව. C6යි H12යි O6යි. මට කියන්න ග්ලූකෝස් අණු මවුලයක හයිඩ්‍රජන් පරමාණු මවුල කීයක් තියෙනවද? ග්ලූකෝස් මවුල එකක හයිඩ්‍රජන් පරමාණු මවුල කීයක් තියෙනවද? හයිඩ්‍රජන් පරමාණු මවුල 12. ඔක්සිජන් පරමාණු මවුල 6යි. කාබන් පරමාණු මවුල 6යි. මට නම් අහන ප්‍රශ්නයක් මේ ග්ලූකෝස් අණු මවුල 0.2ක හයිඩ්‍රජන් පරමාණු මවුල කොච්චරක් තියෙනවද? 6යි. මෙහෙමනේ කරන්න ඕන. මවුල එකක මවුල 12ක් තියෙනවා නේ. එහෙනම් 0.2ක බලන්න 12 මොකද කරන්න ඕන? එකෙන් බෙදලා 0.2කින් ගුණ කරන්න ඕන. හරිද මම හදපු එක? එකෙන් එකක 12යි. එහෙනම් 0.2ක කීයද බලන්න? 12 එකෙන් බෙදලා 0.2කින් ගුණ කරන්න. උත්තරයක් එයි 2.4යි නේ. 2.4යි. ඒක තේරුණාද? අරකම තමයි මම කිව්වේ. අරක ඉතල එක ගානනේ මෙතන දශම ගානකට වෙනස් කරයි. කොහොම හරි ඔන්න ඔයගේ සරල දෙයක් තියෙන එක ඇති දෙයක් නැහැ. හරිද? ඕගොල්ලෝ හරියට ක්‍රමයේ අල්ල ගන්න. මෙතන තියෙන්නේ මෙන්න මේව කතන්දරයක්. ජල අණුවක් ගත්තොත් ඒකේ සැකස්ම බලමු. හයිඩ්‍රජන්ලා දෙන්නෙක් ඉන්නවා. ඔක්සිජන්ලා එක්කෙනෙක්. එහෙනම් මෙතන ජල අණු මවුලයන් හයිඩ්‍රජන්ලා ඒ වගේ දෙගුණයක් වෙනවා. ජල අණු මවුලයන් ඔක්සිජන්ලාත් ඒක නම. මොකද ඔක්සිජන් එක්කෙනයිනේ අණුවේ ප්‍රමාණය ඔක්සිජන් පරමාණු ගානයි සමානයි. අණු ගණනයි ඔක්සිජන් පරමාණු. මෙතන අණු ගණන වගේ දෙගුණයක් තියෙන හයිඩ්‍රජන් පරමාණු. මොකද එක අණුවක දෙන්නෙක් ඉන්නවා. එහෙනම් මවුල ගාන ඩබල් වෙනවා. පරමාණු වලින් එහුවොත්. පරමාණු කියන වචනෙන් අහන්න ඕනේ හැබැයි. හරිද? ජල අණුවක හයිඩ්‍රජන් පරමාණු දෙකයි. ජල අණු මවුලයක හයිඩ්‍රජන් පරමාණු මවුල දෙකයි. හරිද? අණු ගානේ අණුවක තියෙන පරමාණු ගානත් එක වෙනස් වෙනවා. හරි. අපි ඊළඟ එකට යමු. කැල්සියම් කාබනේට් ග්‍රෑම් 50ක ඇති. ඔක්සිජන් වල ස්කන්ධය අහනවා. කාබන් වල ස්කන්ධය අහනවා. කාබන් මවුල ගාන අහනවා. කැල්සියම් පරමාණු ගාන අහනවා. මෙතන ලියනවා කැල්සියම් කාබනේට් ග්‍රෑම් 50. කැල්සියම් කාබනේට් අපි අනුකේ මේකේ සාපේක්ෂ සූත්‍ර ස්කන්ධයක් ගන්න. කැල්සියම් 40යි 40 එකයි. කාබන් 12යි 12 එකයි. ඔක්සිජන් 16යි 16 3. 40යි 12යි 48යි. 8යි 2යි 10යි බිඳුව එකක් ගියා 4යි 1යි 5යි 1යි 6යි 4යි 10යි. කැල්සියම් කාබනේට් වල සාපේක්ෂ ස්කන්ධය 100යි. හරිද? මේකෙන් මේ 100ෙන් 48ක් ඔක්සිජන්. අල්ලි එක හරිද වැරදිද? වැරදි නම් වැරදි කියන හරි කියන්නේ. මේ කැල්සියම් කාබනේට් ග්‍රෑම් 100ක් ගත්තොත් ග්‍රෑම් 48ක් තියෙන ඔක්සිජන්. හරිද වැරදිද? හරි. ඒක තේරුණාද නැද්ද? නොතේරුණා නම් කියන්න. හරිද? අපි මේ කරන්නේ ගණන් හදන එක නෙවෙයි. ගණන් හදන ක්‍රම අල්ලා ගැනීම. හරිද? ගණන් හැදීම නෙවෙයි ගණන් හදන්න තියෙන ක්‍රම අල්ලා ගැනීම. මේ බලන්න. ඔක්සිජන්ල 16 වරක් තුන 48යි. මුළු ස්කන්ධය 100යි. 100ෙන් 48ක් ඔක්සිජන්. 100ෙන් 48ක් ඔක්සිජන්ල නම් 100ක තියෙන ඔක්සිජන්ල 48ක්. මම ඒක මෙහෙම ලියන්න නැතුව ටික වාක්‍යයක ලියන්න. අන්න ඒකයි මම ඔයගොල්ලෝ ටික හැමතිස්සෙම වාක්‍ය ලියලා හදන්න කියලා. වාක්‍ය ලියලා හදනකොට කවදාවත් පටලැවෙන්නේ නැහැ. CaCO3 ග්‍රෑම් 100ක ඇති ඔක්සිජන් ස්කන්ධය සමානයි 48යි.
මෙහෙම හදනකොට ඔයගොල්ලෝනේ හරි ලේසි. හරිද? ඔයගොල්ලෝ සමහරවිට ගණන් ගන්නෙත් නැහැ මෙහෙම හදනකොට. හරි ලේසියිනේ. ඇත්තටම ලේසි. දැන් අපි කියනවා. එහෙනම් කැල්සියම් කාබනේට් ග්‍රෑම් 1ක ඇති ඔක්සිජන් ස්කන්ධය හොයන්න 48 බෙදලා තියෙනවා. හරි ග්‍රෑම් 1ක තියෙන ස්කන්ධය. එහෙනම් කැල්සියම් කාබනේට් ග්‍රෑම් 50ක තියෙන ඔක්සිජන් ස්කන්ධය හොයන්න 48 100ෙන් බෙදලා 50 ගුණ කරනවා. 50 1යි 50 2යි. උත්තරේ හරිද කියලා හදාගන්න ඒක හරියට හදපු නැති අය. හරිද? ඔක්සිජන් වල ස්කන්ධය අහලා තියෙනවා. මෙන්න ග්‍රෑම් 100ක තියෙන ඔක්සිජන් 48ක්. එහෙනම් ග්‍රෑම් 1ක බලන්න 48 100ෙන් බෙද. හරිද? එහෙනම් ග්‍රෑම් 50ක බලන්න 48 100ෙන් බෙදලා 24ෙන් ගුණ කරනවා. හරිනේ? ඉතින් ග්‍රෑම් 100ක 48 නම් ග්‍රෑම් 50ක තියෙන 24යි කියලා අපිට තේරෙනවනේ නේ. දැන් ඔන්න ඕක තමයි ක්‍රමය. එහෙනම් කාබන් වල ස්කන්ධය ඔයගොල්ලෝ හොයන්න බලන්න ඔය විදියට. කාබන් වල ස්කන්ධය ග්‍රෑම් 6යි. ග්‍රෑම් 6යි. ඔව්. ග්‍රෑම් 6යි. ඒකට අපි ලියන්න පුළුවන් මේ කැල්සියම් කාබනේට් ග්‍රෑම් 100ක ඇති කාබන් ස්කන්ධය. මෙන්න 12යි. කැල්සියම් කාබනේට් ග්‍රෑම් 100ක තියෙන කාබන් ස්කන්ධය 12යි. එහෙනම් කැල්සියම් කාබනේට් ග්‍රෑම් 1ක තියෙන කාබන් ස්කන්ධය යන 12 බෙදලා 100. එහෙනම් ග්‍රෑම් 50ක තියෙන ස්කන්ධය යන 12 100ෙන් බෙදලා 50න් වැඩි කරනවා. එතකොට 12 බෙදන්න දෙකෙන් උත්තරේ 6යි කියලා. හදන්න ඕනද? හදන්න ඕනේ නෑනේ නේ. ඒක ඒ විදිහට ලියාගෙන මේකෙම වෙනස් කරගන්න කාබන් කියලා. ඔය ක්‍රමේ. ඊළඟ එකේ කියන කාබන් මවුල ගණන. කාබන් මවුල ගණන. මොකද කියන්නේ? කාබන් මවුල ගණන. උත්තරයක් දෙන්න බලන්න කවුරු හරි. හොඳයි උත්තරේ හරි. මීටර වෙනව ටක් ගාලා ඔයගොල්ලන්ට එච්චරම තව උත්තර දෙන්න බලන්න. දැන් ඔළුවට යන්න ඕන කාබන් මවුලයක ස්කන්ධය කීයද? කියන එක ටක් ගාලා ඔළුවට යන්න. එතකොට මේ උත්තරේ ගන්න පුළුවන්. හරි. උත්තරේ හරි. දැනට යොපු කට්ටියගේ හරි. කාගෙත් හරි. යොපු සියලු දෙනාගේම හරි. දැන් 6 7 දෙනෙක් එවලා තියෙනවා. ඔව් යොපු කට්ටිය කාගෙත් හරි. මෙහෙමනේ දරුවෝ දැන් මෙතන තියෙනනේ කාබන් ග්‍රෑම් 6ක්. දැන් අපිට ආවනේ කාබන් ග්‍රෑම් 6ක්. හරිද? කාබන් ග්‍රෑම් 6ක් ආවනේ. අපි දන්නෝනේ කාබන් මවුලයක කාබන් පරමාණු මවුලයක ස්කන්ධය කීයේ? කියන්න ගන්න උත්තරේ කාබන් පරමාණු මවුලයක ස්කන්ධය. මවුල එකක ස්කන්ධය ග්‍රෑම් 12යි. දැන් මේ කැල්සියම් කාබනේට්ලා ගැන හිතන්න එපා. හොඳේ. උත්තරේ හිතන්නේ ප්‍රශ්නෙත් එක්ක. මම හැමතිස්සෙම ඔයගොල්ලන්ට කියන ප්‍රශ්නෙත් එක්ක උත්තරේ හිතන්න. මේ ගණන් වල ක්‍රමේ ඒකයි. හැමතිස්සෙම උත්තරේ හිතන්නේ ප්‍රශ්නෙත් එක්ක. වෙන අනම්මනම් හිතන්න එපා. වෙන අනම්මනම් හිතුවොත් එම මේ මුළු ප්‍රශ්නේම ඔළුවට දාගත්තොත් වැඩේ આવු. කොටසේ උත්තරේ හිතන්නේ ඒකත් එක්ක. කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. එහෙනම් කාබන් මවුල එකක් කියන්නේ ග්‍රෑම් 12යි. දැන් මෙතන ආවේ ග්‍රෑම් 6. එහෙනම් ග්‍රෑම් 12ක් කියන්නේ මවුල එකයි නම් ග්‍රෑම් 6ක් කියන්නේ එහෙමනේ අපි හදන්නේ 12ක් කියන්නේ මවුල එකක්. එහෙනම් ග්‍රෑම් එකක් කියන්නේ එක බෙදීම 12. එහෙනම් ග්‍රෑම් 6ක් කියන්නේ එක 12න් බෙදලා 6න් ගුණ කරනවා. උත්තරය දෙකෙන් එකයි.
2න් 1යි එහෙම නැත්නම් 0.5. බලන්න මේවා හරි ලේසි දරුවෝ මේක මේ ඕගොල්ලෝ හරියට ක්‍රමයේ අල්ලා ගන්න. මේක ඇති දෙයක් නෑ. හරිද? සරල સિદ્ધාන්ත ටිකක් තියෙන මෙන්න මේ අනුපාතය. මේක හරියට තේරුම් ගන්නකො මේ විද්‍යාව නෙවෙයි. හරිද? මේ මම උගන්වන්නේ මේ අනුපාතය ගැන විද්‍යාව නෙවෙයි. ඒක ඇවිල්ලා ගණිතය. හරිද? මේ එක මෙච්චර නම් අනිත් එක කොච්චරද? අනිත් විද්‍යාවේ තියෙන යන ත්‍රිකෝණය. ස්කන්ධය ප්‍රමාණය සංඛ්‍යාව. ස්කන්ධය ප්‍රමාණය සංඛ්‍යාව. මේක මෙහෙම ඕන පැත්තකට දාන්න. එච්චරයි. හරි. එහෙනම් ඒකේ උත්තරේ එන්නේ මේ කාබන් මවුල ගාන උත්තරේනේ කීයද? 0.5යි. 0.5යි. ඊළඟට එකට කැල්සියම් පරමාණු ගන්න. කැල්සියම් පරමාණු ගන්න. මොකද උත්තරේ? හරි. සුළු කළාම දාලා තියෙනවා. හරි. තව කැල්සියම් පරමාණු ගන්න. දැන් මෙහෙමනේ තියෙන්නේ. කැල්සියම් කාබනේට් අපිට ආව 100. එහෙනම් කැල්සියම් කාබනේට් ග්‍රෑම් 100ක් කියන්නේ එහෙම ලියන්න. මම අර කියලා දානවා. නැත්නම් ඔයගොල්ලෝ තේරුම් ගන්න නැහැ. ඔව් මේව දැන් 6.01 එකට 10. ඒක තේරුණානේ? කැල්සියම් කාබනේට් වල සාපේක්ෂ අණුක ස්කන්ධය මම එහෙම කතා කරනවා. සාපේක්ෂ අණුක ස්කන්ධයේ 100 කියලා ආවනම් කැල්සියම් කාබනේට් ග්‍රෑම් 100ක තියෙන අණු ගණන 6.02 එකට පරිගණන 10 විසිතුරු. එහෙනම් ග්‍රෑම් 50ක තියෙන අණු ගණන 100ෙන් බෙදලා 50ෙන් ගුණ කරනවා. ඒක මේක දෙකෙන් බෙදුවා. මේ තියෙන අණු ගණන. එහෙනම් මේකත් හරිනේ මේ කැල්සියම් කාබනේට් එක අණුවක ඇති කැල්සියම් පරමාණු ගන්න. මෙතන අණු කියලා දැම්මේ ඔයගොල්ලන්ට තේරුම් ගන්න ඕනේ. නිසා නැත්නම් මේ වාක්‍යය වැරදිද? කැල්සියම් කාබනේට් එක අණුවක ඇති කැල්සියම් පරමාණු ගන්න. මේ බලන්න. Ca ලා එක්කෙනා. කාබන් එක්කෙනා. ඔක්සිජන් තුන එන කැල්සියම් ලා එක්කෙනා. එහෙනම් මෙයාගේම වෙන්න එපායිනේ. අනුපේ. දැන් මම අහුවත් ඕගොල්ලෝගේ මෙතන තියෙන ඔක්සිජන් පරමාණු මවුල ගන්න පරමාණු ගණන. මෙන්න මේක තමයි උත්තරේ. ඔක්සිජන් පරමාණු ගණන අහුවනම් ඔක්සිජන් පරමාණු ගණන මොකද්ද කියන්නේ? මෙතන තියෙන ඔක්සිජන් පරමාණු ගාන ඇහුවනම් කතා කරලා කියන්න උත්තරයක්. මේක තේරුම් නැද්ද? තේරුම් නැත්නම් කියන මම ආපහු කියලා දෙන්න. තේරුණාද නැද්ද ඉක්මනට? පැහැදිලි නැත්නම් කියන මම ආපහු කියලා දෙන්නම්. ආපහු අපි කමන්නේ වෙලාව කරගෙන කතා කරමු. මේවා දැනගෙන යන්න එපා මවුලය ගණන්. තේරුම් නැතුව ගිහිල්ලා වැඩක් නැහැ. ඔයගොල්ලෝ හරියට තේරුම් ගන්න ඕනේ. මගේ ටාගට් එක ඒක මොනවා හරි දැන් ගොඩක් වෙලාවට දරුවෝ ඔය මේ විභාගේ මම කියන්නේ ප්‍රශ්න හදන ක්‍රමේ ලේසි කොටස් දානවා අමාරු කොටස් දානවා. රචනා ප්‍රශ්නවල එහෙමයි තියෙන්නේ. හැම රචනා ප්‍රශ්නයකම ලේසි කොටසක් තියෙනවා අමාරු කොටසක් තියෙනවා. අමාරු කොටස ගොඩක් වෙලාවට මේ වගේ එකක් දානවා. එතකොට මේක පුළුවන් කියන්නේ ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නෙම ලේසි. ඒතර මේ වගේ ප්‍රශ්න තුනයි ඔයගොල්ලන්ට කරන්න ඕන. මේ වගේ ප්‍රශ්න තුනක් කරගත්තොත්
ඕගොල්ලොන්ට ලකුණු 60 20 තුනක්. හරිද? තේරුනේ නැහැ. හරි. දැන් බලා ගන්නකෝ. හතරවෙනි එක තේරුන්නේ නැහැ. හතරවෙනි එක. හරි. දැන් මෙහෙමනේ. කැල්සියම් කාබනේට් වල සාපේක්ෂ දැන් මම ඒක මැකුව එක තමයි අවුල උනේ. මෙහෙම අපි හෙව්වනේ කැල්සියම් කාබනේට් කැල්සියම් 40යි 40ව එකයි. කාබන් 12යි 12ව එකයි. ඔක්සිජන් 16යි 16ව 3. එතකොට එනවා 40 ධන 12 ධන 48 100. මොන කැල්සියම් කාබනේට් වල සාපේක්ෂ අණු ස්කන්ධ 100. එහෙනම් ග්‍රෑම් 100ක් කියන්නේ මවුල කීයද? දැන් තේරිච්ච නැති කටි උත්තර කියන්න. ග්‍රෑම් 100ක් කියන්නේ මවුල කීයද? මේක ග්‍රෑම් වලින් ගත්තම මවුල කීයේ? අර ත්‍රිකෝණේ. ත්‍රිකෝණේ සම්බන්ධයෙන් මම මේ අහන්නේ. ග්‍රෑම් 100ක් කියන්නේ මවුල කීයද? ඈ? 1යි. ග්‍රෑම් 100ක් කියන්නේ මවුල 1යි. එහෙනම් මවුල එකක තියෙන අණු ගණන කීයේ? මවුල එකක තියෙන අණු ගණන කීයේ? ත්‍රිකෝණේ. ත්‍රිකෝණේ මතක් කරගන්න ටක් ගාලා. ඒක අමතක වෙන්න බෑ. ටක් ගාලා යන්න ඕනේ එතෙන්ට. මවුල එක තියෙන අණු ගණන කීයද? 6යි දශම කතා කරන්න දරුවෝ නැත්නම් මම දන්නේ නැහැ නේ ඔයගොල්ලෝ ඒක දන්නේ නැහැ කියලා. 2 වැඩි කිරීම 10 23. හරිද? එහෙනම් මෙන්න මේවා ග්‍රෑම් 100ක තියෙනවා 6.02 වැඩි කිරීම 10 23. එහෙනම් ග්‍රෑම් 50ක කීයක් තියෙන්නේ? මම මෙතන ලිව්වේ නැත් එක වාක්‍යය. මම හිතන්නේ ඒක තමයි ඔයගොල්ලන්ට අතහැරලා දෙන්නේ. මම මේකේ ලිව්වේ නැහැ ග්‍රෑම් එකක තියෙන අණු ගණන හොයන්න. හරිද? කෙලින්ම මම ගත්ත 50. සාමාන්‍යයෙන් එහෙමයි ගණන් 10ක් විතර අරනකොට අරක අතාරිනවා අපි. ග්‍රෑම් 100ක තියෙන අණු ගණන මෙච්චර නම් ග්‍රෑම් එකක තියෙන අණු ගණන බලන්න 100ෙන් බෙදනවා. එහෙනම් ග්‍රෑම් 50ක තියෙන අණු ගණන හොයන්න 100ෙන් බෙදලා 50ෙන් වැඩි කරනවා. එහෙනම් මෙන්න මේ ගාන තමයි ග්‍රෑම් 50ක තියෙන්නේ. මේ තියෙන කැල්සියම් කාබනේට් අණු ගණන. ග්‍රෑම් 50ක තියෙන කැල්සියම් කාබනේට් අණු ගණන වෙන්නේ 6.02 වැඩි කිරීම 10 23 බෙදීම 2. ඇයි 100ක තියෙනවා නම් අච්චර 50ක තියෙන එකෙන් භාගයයි. හරිද? එහෙනම් ඊළඟට අපි බලනවා එක අණුවක මෙන්න කැල්සියම් කාබනේට් එක අණුවක කැල්සියම් පරමාණු කොච්චර තියෙද? මේ තියෙන අණු ගණනනේ. මේ තියෙන අණු ගණන. එක අණුවක කැල්සියම් පරමාණු මේවා. මේ බලන්න. කැල්සියම්ලා එක්කෙනයි. කාබන්ලා එක්කෙනයි. ඔක්සිජන්ලා 3 දෙනයි. එහෙනම් එක අණුවක කැල්සියම් පරමාණු තියෙන්නේ 1යි. එක අණුවක කැල්සියම් පරමාණු 1යි. එහෙනම් අණු මෙච්චරකගේ කැල්සියම් පරමාණු මේක වැඩි කරන්න ඕන ආපහු එකේ. ඒ කියන්නේ මේකමයි උත්තරේ. මම අහුවේ ඔයගොල්ලෝන්ගේ මෙතන ඔක්සිජන් පරමාණු කීයක් තියෙද කියලා. ඒ කියන්නේ ග්‍රෑම් 50ක ඔක්සිජන් පරමාණු. දැන් නොතේරිච්ච උත්තරේ දෙන්න මට. ග්‍රෑම් 50ක තියෙන ඔක්සිජන් පරමාණු ගන්න. කීයද? මේ බලන්න දරුවෝ මෙතන දැන් මේකනේ ආපහු මම මුලට යන්න. ආයි පාරක් අහගෙන ඉන්න උදේ. කැල්සියම් ඉස්සෙල්ලාම කැල්සියම් කාබනේට් වල සාපේක්ෂ අනුපාතය හොයාගත්ත 100යි. හරිද? ඒකේ තේරුම තමයි ග්‍රෑම් 100ක් කියන්නේ මවුල එකක්. මවුල එකක් කියන්නේ අණු 6.02 අණු හරිද? අණු. පරමාණු නෙවෙයි අණු. අණු කියන්නේ මෙන්න මේ වගේ පොකුරු. මේ එක පොකුරක කැල්සියම්ලා එක්කෙනෙකුයි කාබන්ලා එක්කෙනෙකුයි ඔක්සිජන්ලා 3 දෙනෙකුයි ඉන්නවා. ඒක තේරෙන්නේ නැත්නම් අර කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. හරිද? මේ එක පොකුරක් තියෙන මේ පොකුරු තියෙන්නේ. මෙතන ඉන්න 4 දෙනෙක්. කැල්සියම් 1යි කාබන් 1යි ඔක්සිජන්ලා 3 දෙනෙක්. එහෙම පොකුරු මෙන්න මෙච්චර ප්‍රමාණයක්. ග්‍රෑම් 100ක ඒ වගේ පොකුරු තියෙනවා 6.02 වැඩි කිරීම 10 23. ඒ කියන්නේ අපි ඉගෙන ගත්ත එක. අණු සාපේක්ෂ අණුක ස්කන්ධයේ ග්‍රෑම් වලින් ගත්තම එතන තියෙනවා අණු 6.02 වැඩි කිරීම 10 23. එහෙනම් ග්‍රෑම් 100ක මෙච්චර ග්‍රෑම් එකක බලන්න බෙදන 100. 50ක බලන්න වැඩි කරන 100ක්. ඒක 100ෙන් වැඩි කරන 50යි. 100ෙන් බෙදලා 50ෙන් වැඩි කරනවා. එතන උත්තරේ එනවා මෙන්න මේ. 6.02 10 බෙදීම 2. ඊළඟට බලන්න මේ එක පොකුරක කැල්සියම්ලා කී දෙනෙක් ඉන්නවද? ඒක තමයි මම මේ ලියලා තියෙන්නේ. එක පොකුරක් නෙමෙයි මම හිතන්නේ එක අණුවක් කියලා. මොකද පොකුරු කියන්නේ අපි වැඩ කියන්නේ අණු කියලා. එක අණුවක කැල්සියම් පරමාණු 1යි. මේ පේනවනේ? මෙතන තියෙන එක කැල්සියම් කෙරේ. එහෙනම් මෙච්චර ප්‍රමාණයක කැල්සියම් පරමාණු තියෙන ඒකත් ඇයි මේ වගේම මෙච්චරන්නේ මෙතන තියෙන්නේ. එහෙනම් මේ ගානමයි. මම ඕගොල්ලෝගෙන් අහන ඊළඟ ප්‍රශ්නේ තමයි කැල්සියම් කාබනේට් ග්‍රෑම් 50ක තියෙන ඔක්සිජන් පරමාණු ගාන කොච්චරද? ඔක්සිජන් පරමාණු ගාන. ඉක්මනට උත්තරයක් දෙන්න.
6.2 දුක කිරීම 10 බෙදීම 2 ගුණ බෙදීම 2 ගුණ කිරීම ගුණ කිරීම 3. ඇයි පේනෝනේ මේ එක දැන් එතකොට අපි කියන්නේ මෙච්චරයි. කැල්සියම් කාබනේට් එක අණුවක ඇති ඔක්සිජන් පරමාණු ගන්න. මේ බලන්න මේ එක පොකුරට ඔක්සිජන් කීයද දෙක ඉන්නවයි? 3යි. 3යි. එහෙනම් මේක වැඩි කරන්න ඕන 3යි. හරි. මේවා මේ ටික දරුවෝ විද්‍යාව නෙවෙයි. මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වනේ මේක විද්‍යාව නෙවෙයි. මේ තියෙන ගණිත කර්ම. විද්‍යාවේ තියෙන අර ත්‍රිකෝණේ. හරිද? ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ ওই දෙක සම්බන්ධ කරගන්න බැරි ගැටලුව තියෙන්නේ. ඒ කියන්නේ හරියට ප්‍රශ්නේ තේරුම් ගන්න. අහලා තියෙන ප්‍රශ්නේ තේරුම් ගන්න. හරි ඒක අහලා තියෙන ප්‍රශ්නේ තේරුම් ගන්න. ඒකට හොඳම දේ තමයි තව ප්‍රශ්න කරන්නේ. දැන් මේ ටික විතරක් මදි. හරි. අපි යමු විභාග ගැටලුව වලට. ජලය ග්‍රෑම් 9ක අන්තර්ගත ජල අණු සංඛ්‍යාව. මොකද උත්තරේ? ජලය H2O ඉස්සෙල්ලාම කරන්න ඕනේ ජලයේ සාපේක්ෂ අණු ස්කන්ධය යන H2O ලියලා ඉවරයි. මේවා හරි ලේසි දරුවෝ හරියට ක්‍රමය අල්ලගත්තා නම් H2O ඉතින් හදන්න පුළුවන්. හරියට ක්‍රමය අල්ලගත්තා නම් ඉතින් හදන්න පුළුවන් මේක නම්. මේ අන්න ක්‍රමෙ H2O කියලා ලිව්වා. හයිඩ්‍රජන් 1යි ඒව 2යි ඔක්සිජන් 16යි 16 1යි උත්තර එනවා 18යි. එහෙනම් මේක ග්‍රෑම් වලින් ගන්න. ග්‍රෑම් 18ක අණු 6.02 වැඩි කිරීම 10/23. එහෙනම් ග්‍රෑම් 1ක අණු හැමතිස්සෙම එකට හොයන්න. හොඳේ නිකන් අර බෙදනවා කියලා ඒ වගේ යන්න එපා. මේ ක්‍රමෙම යන්න. ග්‍රෑම් 18ක මෙතන එකක බලන්න 6.02 වැඩි කිරීම 10/23 බෙදුවා 18. අහලා තියෙන්නේ 9ක. 6.02 වැඩි කිරීම 10/23 බෙදුවා 18 වැඩි කරා 9. කීයටද? උත්තරේ 2 නේ. 2. ඔව් 2 උත්තරේ. 2009 වල ප්‍රශ්නය. දෙවෙනි එක හදන්න බලන්න. කාබන් ඩයොක්සයිඩ් වායුවේ ග්‍රෑම් 22ක ඇති ඔක්සිජන් පරමාණු ගන්න හදන්න. හදුවද? උත්තරයක් ආවද? හරි. බලමු කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 22ක ඇති ඔක්සිජන් පරමාණු ගන්න. අන්න ඔය දැන් අපි ඉස්සෙල්ලා කතා කරපු જાති එක. කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 22ක ඇති ඔක්සිජන් පරමාණු ගන්න. මෙන්න හදන විදිය බලගන්න. ඉස්සෙල්ලාම මොන දේ කරන්න අපේ සාපේක්ෂ අණු ස්කන්ධය CO2. කාබන් 12යි 12 1යි. ඔක්සිජන් 16යි 16 2යි. 12යි 16 වරක් දෙක 32යි 44යි. තියෙනවා. CO2 ග්‍රෑම් 44ක ඇති අණු ගණන සමානයි 6.02 වැඩි කිරීම 10 විතරම මේ සරලම විදියට ලියන්නේ. හරි. ඒ කියන්නේ අපිට තියෙන සරලම විදියට මෙච්චර මේ වාක්‍ය ලියන්න ඕනේ නැහැ. CO2 ග්‍රෑම් 1ක ඇති අණු ගණන 6.02 වැඩි කිරීම 10/23 බෙදුවා 44. CO2 ග්‍රෑම් 22ක ඇති අණු ගණන 6.02 වැඩි කිරීම 10/23 44න් බෙදලා වැඩි කරා 22න් උත්තරේ එනවා. මේකට මේක කැපුණා උත්තරේ
6.02 වැඩි කිරීම 10 23 බෙදීම 2. හැබැයි මේකේ උත්තරේ මේ තියෙන අණු ගණන. දැන් අපි යන්න ඕනේ එක අණුවක තියෙන ඔක්සිජන් පරමාණු ගන්න. හා කියන්න. එක අණුවක තියෙන ඔක්සිජන් පරමාණු ගන්න. CO2 එක අණුවක තියෙන ඔක්සිජන් පරමාණු ගන්න. කීයද? 2යි. එහෙනම් මේ උත්තරේ මොකක් වෙන්න ඕනේ? මේ උත්තරේ මොකක් වෙන්න ඕනේ? ಗುಣ වෙන්න ඕනේ දෙකේ. දෙකෙන් ගුණ වෙන්න ඕන. එක අණුවක මෙච්චර නම් මෙච්චර අණු ගානක බලන්න ආයි මේක දෙකෙන් ගුණ වෙන්න. උත්තරේ දාන්න ගුණ කරලා මේක. ආයි යටින් ඕනනම් මෙතන ලියන්න. එක අණුවක තියෙන ඔක්සිජන් පරමාණු ගාන 2යි. එම නිසා අණු මෙච්චර ප්‍රමාණයක තියෙන ඔක්සිජන් පරමාණු ගාන හොයන්න. මේක ආපහු දෙකෙන් ගුණ කරා. නැත්නම් මම අතරින් උඩින් ලියන්නම් පොඩ්ඩක් මට විනාඩියක් දෙන්න. මේ ප්‍රශ්නේ ඉතුරු ටික මම මෙතන ලියන්නේ. CO2 එක අණුවක ඇති ඔක්සිජන් O පරමාණු ගණන සමානයි 2යි. එම නිසා CO2 අණු 6.02 වැඩි කිරීම 10 23 බෙදීම 2 ක ඇති O පරමාණු ගණන සමානයි 6.02 වැඩි කිරීම 10 23 බෙදුවා 2කින් වැඩි කරා 2කින් 2ට 2 කපුණා උත්තරේ නෝ 6.02 වැඩි කිරීම 10 23 ඔන්න උත්තරේ 6.02 වැඩි කිරීම 10 23 ඔව් උත්තර දාලා තියෙනවා හොඳයි තේරුම් ගන්න පුළුවන් දැන් ඔය 2016 O level ප්‍රශ්නයක් සටහනක් දාගන්න මේ කෙනෙක් දාලා තියෙන දරුවෙක් මේ ඉස්කෝලෙන් කිව්වලු පරමාණු ගණනයි පරමාණු සංඛ්‍යාවයි කියන්නේ දෙකක් කියලා. ඕගොල්ලන්ට මොකක්ද හිතෙන්නේ? පරමාණු ගණනයි පරමාණු සංඛ්‍යාවයි කියන්නේ දෙකක්ද? එක. ගණන් හදනකොට ඕගොල්ලන්ට තේරෙනවා. කියන්නේ ගණන් කීපයක් හදාගෙන යන සමාවෙට පොඩ්ඩක් කර දෙන්න ඇති. පරමාණු ගණන පරමාණු සංඛ්‍යාව කියන්නේ ගොඩක් වෙලාවට එකම වචන අපි භාවිතා කරන්නේ නේ. පරමාණු ගණන පරමාණු සංඛ්‍යාව කියන්නේ ඔව්. මේ ඕගොල්ලෝ ඒක මෙහෙමයි. ඒක තේරුම් ගන්න පුළුවන් ගණන් හදනකොට. ගණන් හදන්න. හරි ගණන් හදන්න අපිට අර ඒකේ මේ භාවිතයන් එනවා. අමුතුවෙන් ඒක මේ ඔන්න ඇඟට එනවා එතකොට. ගණන් හදනකොට එනවා. හරිද? මේකේ ක්‍රමනේ තියෙන්නේ ක්‍රම තියෙනවා. මේකේ තියෙන ක්‍රම 6ක් විතර. පේනෝනේ එනේ එකිනෙකට වෙනස් ක්‍රම 6ක් 7ක් තියෙනවා. ඒතර අපිට තියෙන්නේ අර වාක්‍ය ලියලා වාක්‍යයට අදාළව හරව ගන්න. සරල ක්‍රම තියෙනවා, කෙටි ක්‍රම තියෙනවා. කෙටි ක්‍රම වලින් හැම ගානක්ම හදන්න බෑ. නැත්නම් අර n සමානයි m බෙදීම m වගේ සමීකරණ දාලා අපිට පුළුවන් කෙටි ක්‍රම වලින් හදන්න. හැබැයි හැම එකටම ඒක ගැලපෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ ඕගොල්ලන්ට මෙහෙම ලියලා හදන්න පුරුදු වුණොත් කවදාවත් වරදින්නේ නැහැ. දැන් සංඛ්‍යාව පරමාණු ගණන කිව්වොත් ඒ දෙක ගොඩක් වෙලාවට එකයි. ප්‍රමාණය කිව්වොත් ඔන්න මවුල ගන්න. හරිද? ප්‍රමාණය කියලා આવොත් මවුල සංඛ්‍යාවක්. එතකොට මවුල. අපි කියන්නේ
ස්කන්ධය ප්‍රමාණය සංඛ්‍යාව. ස්කන්ධය තමයි අතර සාපේක්ෂ අනුක ස්කන්ධය නැත්නම් සාපේක්ෂ ප්‍රමාණය. ඒක ගෑම්මලි කියනවා. ප්‍රමාණය කිව්වොත් මවුල. සංඛ්‍යාව හෝ ගණන කිව්වොත් එතනම ගන්නවා. එහෙමයි යන්නේ. හරිනේ? අපි යන් ඊළඟ එකට. පාසල් විද්‍යාගාරයේදී කාබන් ඩයොක්සයිඩ් වායු නේදියක් පිළියෙල කරගන්න ආකාරය. ඒක ලේසියිනේ. මොකද්ද කරන්නේ? කැල්සියම් කාබනේට් වලට දානවා තනුක හයිඩ්‍රොක්ලෝරික්. ඔන්න ඇටෝම අඳින්න. ඇඳලා ඉවරලා දාන්න. එතනින් පිට වෙනවා කාබන් ඩයොක්සයිඩ් ජලයේ යටිකුරු විස්ථාපනයේ කව කර ගන්නවා. එක්ස්ප්‍රෙස් කරගත් වායු නේදියේ කාබන් ඩයොක්සයිඩ් ස්කන්ධයේ ග්‍රෑම් 11ක් නම් දැන් ඔක හිතින් මං කියනවා උත්තරේ 0.25යි. ඕගොල්ලන්ට මේ හිතින් කියන්න පුළුවන් ගන්නට එන්න ඕන. අනු සංඛ්‍යාව 6.02 විතර බෙදුවා 4. හරිද? හදන්න දෙයක් නැහැ. ඕගොල්ලන්ට සාමාන්‍ය ටික දවසක් ඕක කරගෙන යනවා නම් බලන්න 2013 ඕ ලෙවල්. දැන් මම මේ පළවෙනි එකට උත්තරේ ආයි කියන්නකෝ. හරි හදන පොඩ්ඩක් කියන්න. හරිද මේ 2013 ඕ ලෙවල් වලදී මම ලිවනම් මට මේකට ගිය කොච්චර වෙලාවක්? විනාඩියකටත් වඩා අඩු කාලයක් නේ. ඒතර බලන්න කොච්චර අපිට කාලය ඉතුරු වෙනවද කියලා. මොකද මේ වගේ ප්‍රශ්න වලට දරුවෝ උත්තර නිශ්චිතයි. හරිද? නිශ්චිතයි. නිශ්චිතයි කියන්නේ වෙනස් නොවේ. හරි නම් හරි වැරදි නම් වැරදි. හැබැයි මේ වගේ ප්‍රශ්න වල මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා. එක සමහර කාලවලදී තියෙන්නේ හැම එකේම නෑ. පළවෙනි එක වැරදි නම් ඉතුරු කොටස් ඔක්කොම වැරදි. එහෙම අවස්ථා තියෙනවා. ඒක නිසා මේකේ හරියට තියරිය අල්ලගන්න, හරියට ක්‍රමය අල්ලගන්න. හරියට ක්‍රමය අල්ලගත්තොත් වරදින්නේ නැහැ. හරිද? ඒකයි මම කිව්ව ඔයගොල්ලන්ට ගාන හදන්නේ මෙහෙමයි. අර උත්තරේට අහලා තියෙන දෙයත් එක්ක ගානේ දීලා තියෙන දත්ත සම්බන්ධ කරා. හරිද? එච්චරයි කරන්න ඕනේ. හරි. පළවෙනි එකට උත්තරේ කැල්සියම් කාබනේට් වලට තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය දැමීම. CaCO3 වලට තනුක HCl. CaCO3 ධන HCl CaCl2 ජලය ධන CO2 රස කරගත් කාබන් ඩයොක්සයිඩ් නියදියේ ස්කන්ධයේ ග්‍රෑම් 11ක් නම් මවුල ප්‍රමාණය. ඉස්සෙල්ලා අපි අපි මොන දේ කරත් හොයන්න ඕන සාපේක්ෂ ස්කන්ධනේ. 12යි 12යි 1යි. ඔක්සිජන් 16යි 16යි 2යි. 12යි ධන 32 උත්තර එනවා 44. එහෙනම් CO2 ග්‍රෑම් 44ක ඇති මවුල ගණන. අහලා තියෙන මවුල ගණන නේ. ඔව්. මවුල ගණන කියන්න බලන්න. ග්‍රෑම් හතර දැන් අන්න තියරිය. මේක විතරයි තියරිය. එතනින් එහාට ගණිතය. තියරිය තමයි මොකද්ද? සාපේක්ෂ අනුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් ගත්තොත් එතන තියෙන්නේ මවුල කීයද? මවුල 1යි. එහෙනම් ග්‍රෑම් 44ක් කියන්නේ මවුල 1යි. ඊට පස්සේ අපි ගන්න CO2 ග්‍රෑම් 1ක ඇති මවුල ගන්න. මොකද කරන්නේ? 1 බෙදලා 44. එහෙනම් ගානේ හරිය දිනේ 11ක ඇති මවුල ගන්න. මොකද කරන්නේ? 1 44ෙන් බෙදලා 11න් ගුණ කරන 11 1යි 11 4යි උත්තරේ එනවා 0.25. මම ඉතින් කිව්වනේ උත්තරේ 0.25. 2013 ඕ ලෙවල්. ඉතින් යන්නේ ඕ ලෙවල් වලත් මොකෝ අපි ඔය දැන් අපි කරපුවට වඩා ලේසිය වෙන්නේ ඕ ලෙවල් වල. හරි. සමහර ඒවා. උච්චර අමාරු වෙන්නේ නැහැ. අනු සංඛ්‍යාව. එහෙනම් පිළියන මවුලයක තියෙන අනු ගණන 6.02. එහෙනම් මවුලයක එච්චර නම් මවුල 0.25ක හොයන්න. ඒක 2.5 වැඩි කරන්න. එකෙන් බෙදලා 2.5 වැඩි කරන්න. මේක හරිද? මේක හරි නම් මම මේ පැත්තෙන් ලියන්නම් ඊළඟ එකට උත්තරේ. CO2 මවුල එකක ඇති අණු ගණන 6.02 වැඩි කිරීම 10 23. එහෙනම් එම නිසා මේකේ තියෙන්නේ 0.25ක CO2 0.25 mol ක ඇති අණු ගණන සමානයි 6.02 වැඩි කිරීම 10 23 එකෙන් බෙදුවා වැඩි කරා 0.25. උත්තරේ එනවා 6.02 වැඩි කිරීම 10 23 වැඩි කිරීම
0.25 වුණා බෙදීම 4 කෙලිවත් හරි. මොනොත්. මෙතන ඇහුවා කාබන් ඩයොක්සයිඩ් වල මෙතන තියෙන පරමාණු ගණන ඔක්සිජන් මේක ආපහු දෙකකින් වැඩි වෙනවා. මෙයාගේ ආපහු දෙකකින් වැඩි වෙනවා. මොකද CO2 එක අණුවක ඕල දෙන්නෙක් ඉන්නවා. එක අණුවක ඕල දෙන්නෙක් ඉන්නවා. අපි අවදි ඊළඟ එකට Fe2O3 මගින් යකඩ නිපදවීමට අදාළ තුලිත සමීකරණ. ඔන්න ඕක තමයි විභාගයට හැමදාම මගේ ඇවිල්ලා තියෙන්නේ. හරිද? මොකද යකඩ නිස්සාරණයත් එක්කමයි දෙන්නේ 2016 O level. 2016 O level වල ආපු ප්‍රශ්නයක්. මම ඕගොල්ලන්ට 11 ආයතන කියලා තියෙ යකඩ නිස්සාරණයට අදාළව ඕක ওই සමීකරණේ තුලිත කරන්න ගියාම පටලැවෙනවා. ඒක නිසා හොඳම වැඩි තමයි කටපාඩම් ගන්න. සමීකරණේ කටපාඩම් කරලා තියාගන්න. හරි තුලිත කරන්න ගියාම පටලැවෙනවා. වෙන සමීකරණේ Fe2O3 ධන 3CO ඊතලයක් 2 Fe ධන 3CO2. හරි සමීකරණේ ලියුවා. ඉතින් ලියා ගන්න පළවෙනි එකට උත්තරේ Fe2O3 ධන 3CO Fe2O3 ධන 3CO ඊතලයක් 2 Fe ධන 3CO2. දෙවැනි ප්‍රශ්නේ මෙම ක්‍රියාවලියේදී අපද්‍රව්‍ය සහිත Fe2O3 මිශ්‍රණයක 2520 කිලෝග්‍රෑම් මගින් සංසුද්ධ ද්‍රවයකට 1680ක් ලැබුණි. ලැබුණු ද්‍රවයකට මවුල ගණන සොයා ප්‍රතික්‍රියා කර Fe2 ස්කන්ධය සොයන්න Fe2O3 ස්කන්ධය සොයන්න. දැන් අපි යන්නේ මෙන්න මෙතනින්. ද්‍රවයකට ලැබුණලු මෙන්න මෙන්න. එතනින් අපි යන්නේ අනිත් එකෙන් අපිට යන්න බෑ මිශ්‍රණයක් නේ අනිත් එක. ඒකේ මොනවද තිබුණාද දන්නේ Fe2O3 විතරක් නෙමෙයි. හරිද? අපි දන්නවා යකඩ නිස්සාරණයේදී ධාරා උෂ්ණකය කියන පෝරණුවට දානවා යපස්. යපස් කිව්වම් යපස් වල තියෙන එක සංඝටකයක් විතරයි Fe2O3. ඊට අමතරව වැලි තියෙනවා. වැලි කියන්නේ සිලිකන් ඩයොක්සයිඩ්, ඇලුමිනියම් ඔක්සයිඩ්. ඊළඟට තව හුණු ගල් තියෙනවා. ඔය මිශ්‍රණය තමයි දාලා තියෙන්නේ. ඒතර මේක ගැන බෑ. හැබැයි අපි දන්න මෙන්න මේක කියලා තියෙනවා. මෙම ක්‍රියාවලියේදී අපද්‍රව්‍ය සහිත මේවා මිශ්‍රණයකින් සංසුද්ධ ද්‍රවයකට ලැබිලා තියෙනවලු මෙන්න මේවා ලැබිලා තියෙනවලු 1680ක්. 1680ක් ලැබිලා තියෙනවලු යකඩ. ඒක හරියට පැහැදිලිනේ. හරිද? ඒක අපිට පැහැදිලි. ද්‍රව යකඩ ලැබිලා තියෙනවලු 1680ක්. දැන් අපි බලමු මෙතන සමීකරණ තුලිකයිනේ 2. මෙතන 2 යකඩ 56. 56 ඒව එකයි. 56 ඒව එකයි ඒ වගේම දෙගුණයක්. යකඩ 56 කියලා දීලා තියෙනවනේ. එහෙනම් මෙතන 112යි නේ 112යි 112ක් ලැබෙන්න නම් මේව කොච්චරක් අත් වෙන්න ඕනද කියලා බලමු. යකඩ 56යි 56 ඒව 2යි ඔක්සිජන් 16යි 16 ඒව 3යි. 56 ඒව 2ක් 112යි ධන 16 වරක් 3 47යි. අයි 2යි 10න් බිංදුව එකක් ගියා 4යි 1යි 5යි 1යි 6යි. ඔන්න අපිට ආව අනුපාතය. මේවා 160කින් මේවා 112ක්. ඔන්න අනුපාතය අපි හොයාගත්තා.
මෙතන මොකුත් නැහැ නේ මේක නිසා එකෙන් ගුණ වෙන්නේ ඒක නිසා 160යි. මෙතන දෙක තිබිච්ච නිසා 56ව දෙකයි. 56ව එකක් තිබුණා ඒ වගේම දෙගුණයක්. හරිද? එහෙනම් ඔන්න හීමටයිට් 160කින් යකඩ ලැබෙනවා ග්‍රෑම් 112. නැත්නම් 112. නැත්නම් මේවා කිලෝ 160ක් දැම්මොත් මේවා කිලෝ 112ක් ලැබෙනවා. දැන් අහන්නේ ඒක නෙවෙයි පළවෙනි එකේ ලැබුණු ද්‍රවයකට මවුල ගන්න. මෙතන ලැබිලා තියෙනෝනේ අපිට ලැබෙනෝනේ මෙතන එක මවුලයක ස්කන්ධය. මවුල එකක ස්කන්ධය සමානයි 56යි ග්‍රෑම්. හරි. මවුල එකක ස්කන්ධය. මේ ප්‍රශ්නේ ටිකක් මේ මවුල එකක ස්කන්ධය ග්‍රෑම් 56යි. ඒකේ බිඳු ගොඩක් ඒවි ඔයගොල්ලන්ට හදද්දී එහෙනම් නැත්නම් අපි ගමු ග්‍රෑම් යකඩ අනිත් පැත්තේ මවුල ගන්න එහාදී ග්‍රෑම් 56ක අන්න මේ විදිහට හදාගන්න පුරුදු වෙන්න ඕන. යකඩ ග්‍රෑම් 56ක නැත්නම් මම මේක මකන්නම් ඉස්සෙල්ලා පළවෙනි එක නැත්නම් ඔයගොල්ලෝ ඊට පස්සේ දෙනවා. පළවෙනි එක අපි හදලා එමු. පැත්තෙන් ගිහලා ඉඳලා යකඩ ග්‍රෑම් 56ක ඇති මවුල ගන්න. සමානයි 1යි. ඒක තේරෙනවනේ. යකඩ කියන්නේ Fp. Fp කියන්නේ 56. එහෙනම් ග්‍රෑම් 56ක්. ඒක සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ ග්‍රෑම් වලින් ගන්නවා. ග්‍රෑම් 56ක් කියන්නේ මවුල එකක්. එහෙනම් යකඩ ග්‍රෑම් එකක ඇති මවුල ගන්න. 1 බෙදනවා 56. එහෙනම් යකඩ 1680යි කිලෝග්‍රෑම්. 1680යි කිලෝග්‍රෑම් ග්‍රෑම් කරන්න මම තා බිඳු තුනක් තා. 1 2 3ක්. ක ඇති මවුල ගන්න. 1 56න් බෙදලා 1680යි බිඳු 3ෙන් ගුණ කරනවා. මේක සුළු වෙන එකක් ඇත්තේ අනිවාර්යයෙන් 56යි මේවා තුනයි. උත්තරේ එනවා 30යි බිඳු 3යි මවුල. 30000යි මවුල. ඔන්න හදාගන්න. මවුල 30000යි. තේරුම් නැත්තම් කියන්න. ඔය දීලා තියෙන පළවෙනි එකේ මේ මවුල ගාන විතරයි තාම අපි හෙව්වේ. ස්කන්ධය හොයන්නක් තියෙනවා. තේරුම් නැත්තම් කියන්න. හිතා ගන්න බැරිද කියලා කියන මේක ටිකක් අර ඕගොල්ලන්ට අර ගොඩක් දේවල් මෙතන බලලා තියෙනවා. ඒකයි තියෙන්නේ. කිලෝග්‍රෑම් දීලා තියෙන එක ග්‍රෑම් කරන්න ඕන. හරිද? ඒක නිසා තමයි අර අච්චර ලොකු ගාණක් ආවේ. 1680 කිලෝග්‍රෑම් ග්‍රෑම් කරද්දි තා බිඳු 3ක් එකතු වුණා. හරිද? ඒක අර මහ විශාල ගාණක් අතර ඇවිල්ලා තියෙන්නේ. ඊළඟ මෙතන මේ තියෙන්නේ අපේ තියරිය. උතර 56 දීලා තියෙනෝනේ. යකඩ කිව්වම Fe වෙන මොකුත් නැහැ. යකඩ කිව්වා සංයෝගයක් නෙමෙයි පරමාණු. හරිද? එතකොට අපිට ලියන්න පුළුවන් යකඩ ග්‍රෑම් 56ක්. කියන්නේ ඒක ග්‍රෑම් වලින් ගත්තමනේ. සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ ග්‍රෑම් වලින් ගත්තාම එතන මවුල එකයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් යකඩ ග්‍රෑම් 56ක තියෙන මවුල ගණන සමානයි 1යි. එහෙනම් යකඩ ග්‍රෑම් එකක තියෙන මවුල ගාන හොයන්න 1 බෙදෙන 56. හැමතිස්සෙම එකකනේ හොයන්නේ. එකක හොයලානේ අපි අනිත් ගාන හොයන්නේ. මම අඹ ගෙඩි 100ක මිල රුපියල් 50ක්. එක අඹ ගෙඩියක බලලා තමයි අඹ ගෙඩි 1000ක මිල හොයන්න ඕනේ. නැතුව හොයන්න බෑ. එතකොට යකඩ ග්‍රෑම් එකක තියෙන මවුල ගාන හොයන්න 1 බෙදෙන 56යි. එහෙනම් මෙන්න මෙච්චර ගානක තියෙන මවුල ගාන හොයන්න 1 56න් බෙදලා ඒ ගානේ උඩට. ඒතර උත්තරයකේ 56 එකයි 56 3යි 168ට. එතකොට 30යි බිඳු 3යි. හරිද? පැහැදිලිනේ? එහෙනම් දෙවෙනි එකට යන්න. මේක ලියාගෙන ඉවරයි. මේක ලියා ගන්න 2010 මේ O level ප්‍රශ්නනේ. හරිද? 2016 O level ප්‍රශ්නයක්. ඒක නිසා හරියට ලියා ගන්න.
හැබැයි දැන් මේ O level ප්‍රශ්නේ මොකක්වත් කරගන්න බැරි වෙනවා. සමීකරණය තුලිත කරන්න බැරි වෙනවා. නෑ මේක පුළුවන්. මේකේ තුලිත කිරීම දාලා නෑනේ. මේක පුළුවන්. මේ කොටස පුළුවන්. ඊළඟ කොටස බෑ. ඊටත් ඒකත් මහා ජරා වැඩක් කරලා තියෙන්නේ. ඒකේ මේ හරිනම් ප්‍රශ්න දෙකක් එක ප්‍රශ්නයක් විදිහට දීලා තියෙනවා. හරිද? ප්‍රශ්න දෙකක් එකක් විදිහට දීලා තියෙනවා. මේ මවුල ගාන කියන්නේ වෙන එකක්. ස්කන්ධේ වෙන එකක්. හරිද? ලැබුණු ද්‍රවයකට මවුල ගාන කියන්නේ වෙන එකක්, ස්කන්ධේ වෙන එකක්. මේ දෙක ප්‍රශ්න දෙකක් නෙවෙයි. එක ප්‍රශ්නයක් විදිහට දීලා තියෙනවා. පේපර් එකේ කොහොමද පේපර් එකේ તો විදිහට දෙන්නේ නැත්තේ. එහෙම තිබුණා නම් ඒකත් එච්චර අර එතකොටත් අර ළමයින්ට පටල වෙනවා. මවුල ගාන හොයන්න වෙනම, ස්කන්ධ හොයන්න වෙනම. 24000ක් වුණාද උත්තරේ. දෙවෙනි එක ප්‍රතික්‍රියා කර යකඩ ස්කන්ධය. හරිද? මේ මොකද ප්‍රතික්‍රියා කර Fe2O3 ස්කන්ධය. අපි හොයමු. ප්‍රතික්‍රියා කළ Fe2O3 ස්කන්ධය. Fe2O3 ඒක හොයන්න ඇති බලන්න. දැන් මේ ඒකයි මේකයි කිසි සම්බන්ධයක් නැහැ. හොඳ. දැන් මේකේම අපිට ඒකට ඕනේ නැහැ. මේක වෙනම ප්‍රශ්න. ඒකයි මම කිව්ව ඔයගොල්ලන්ට මේක මහා එහෙම දීලා තියෙනවා ඒක අසාධාරණයක් කියලා. මේක ප්‍රශ්න දෙකක්. හරිද? යකඩ මවුල ගන්න එක ස්කන්ධ වෙන්නේ තව විදියකට. මෙන්න ස්කන්ධ වෙන්නේ. යනවා අනුපාත ස්කන්ධ අනුපාත. මෙතන 56 ඒවා එකයි ඒ වගේම දෙකක් තියෙනවා. හරිනෝ 112. මෙතන 56 ඒවා දෙකයි ධන 16 ඒවා 3යි. 56 ඒවා දෙකක් 112යි 16 ඒවා 3 47යි උත්තරේම 160. මොන අනුපාතයි? 160කින් 112ක්. ඔක තමයි අනුපාතය. හරිද? 160කින් 112. මේවා 112ක් ගන්න නම් මේවා 160ක් රත් කරා. දැන් මේවා ඇවිල්ලා තියෙනවා ක්‍රියාකරණයේ 1680ක්. කිලෝග්‍රෑම්. ඒතර උත්තරේ කිලෝග්‍රෑම් වලින් ග්‍රෑම් වලින් නෙවෙයි. අන්තිමට මේ අහපු එකෙන් තමයි උත්තරේ එන්නේ. 1680ක් හම්බ වෙලා තියෙනවා. එහෙනම් 112ක් ගන්න මම ඒක වාක්‍ය වලින් ලියන්න. යකඩ ග්‍රෑම් 112 ලබා ගැනීමට මේ ගණිතය හොඳයි අවශ්‍ය Fe2O3 ස්කන්ධය සමානයි 160යි ග්‍රෑම්. ඒක පැහැදිලි නේ? යකඩ ග්‍රෑම් 112ක් ලබා ගැනීමට අවශ්‍ය Fe2 මෙන්න යකඩ ග්‍රෑම් 112. මේව 112ක් ගන්න නම් මේව 160ක් ඕන. 160යි ග්‍රෑම්. එහෙනම් මට ලියනවා යකඩ ග්‍රෑම් එකක් ලබා ගැනීමට අවශ්‍ය Fe2O3 ස්කන්ධය. එහෙනම් කරන්න ඕන 160 බෙදන්න ඕන 112. අහලා තියෙන්නේ යකඩ කිලෝ 1680ක් ලබා ගැනීමට අවශ්‍ය Fe2O3 ස්කන්ධය. එහෙනම් 160 112න් බෙදලා 1680න් ගුණ කරන්න ඕන. 1680 නේද? ඔව් 1680. මෙතන 56ව 3යි 30යි. කැපුණා. මෙතන 56ව 2යි. දෙකට 30 කැපුණාම 15යි. මෙන්න සුළු වෙන ඒවා අනිවාර්යෙන් දෙන්නේ 15 සරක් බිඳුව බිඳුවයි 15 සරක් අය 90න් බිඳුව 9ක් ගියා 15 සරක් එක 15යි 9යි 24යි 2400යි කිලෝග්‍රෑම්. හරිනේ 2400යි කිලෝග්‍රෑම්. 2400යි කිලෝග්‍රෑම්. ඒ හරියට හදාගන්න පිළිවෙලට හදාගන්න. හරිද? මේ ක්‍රම කියන්නේ මේ ගණන් හදන සිස්ටම් මේවා. 2400යි කිලෝග්‍රෑම්.
ඊළඟ එක ඔයගොල්ලන්ට පුළුවන් නේ මිශ්‍රණයේ තිබූ අපද්‍රව්‍ය ස්කන්ධය මොකද කරන්න ඕන මිශ්‍රණයේ තිබිලා තියෙන 2520ක් දැන් එතන හීමටයිට් තිබිලා තියෙන 2400ක් Fe2O3 එහෙනම් අනිත් ටිකනේ අපද්‍රව්‍ය එහෙනම් අපද්‍රව්‍ය ස්කන්ධය හොයන්න මොකද කරන්න ඕන 2520න් 2400ක් අඩු කරන්න මිශ්‍රණයේ තිබූ අපද්‍රව්‍ය ස්කන්ධය 120යි. ඔව් 120යි කිලෝග්‍රෑම් කිලෝග්‍රෑම් 120යි ඊළඟ ප්‍රශ්නේ අපි මේක හරිනේ නේ එතන අන්තිම එක හදන්න ඒක මම උත්තරේ ලිව්වේ නැහැ බෝඩ් එකේ මිශ්‍රණයේ තිබු අපද්‍රව්‍ය ස්කන්ධය සමානයි කියලා දාන්න 2520න් අඩු කරන්න 2400 එතකොට 120යි කිලෝග්‍රෑම් කියලා උත්තරේ දාන්න ඔයගොල්ලන්ට ගොඩක් වෙලාවට ඉස්කෝලේ වැඩි මේ කෙරෙන්නේ නැත්තේ මේ ප්‍රශ්න හරිද තියරිය කියලා දෙනවා ගණන් හදන විදිය ගොඩක් වෙලාවට කරන්නේ නැහැ මොකද කරන්න ගියාම වෙලාව නැහැ වෙලාව නැති වුණාම ඊටත් තව එකක් හේතුවක් තියෙනවා මේ වගේ ඒවා කරන්න නැති වෙන හේතුවක් දැන් පන්ති වලත් ඔය කරන්නේ නැහැ පන්ති වල ඕගොල්ලන්ට ඔයාලා දෙන්නේ හිස්තැන් පුරවන්න ටියුට් එකක් ගහලා දෙනවා හිස්තැන් පුරවන්න අර උත්තර ටික කියන එතකොට නිකන් තේරෙනවා වගේ අපිට හිතෙනවා බලනකොට තේරෙන්නේ නැහැ ඒ තියෙන්නේ අර තියරිය ඕක වෙන්න ඕන ගණන් හදන්න ඕන මෙන්න මේ වගේ හදන්න ඕන මේ ක්‍රම ටික හරියට අල්ලගෙන එහෙම ගණන් හදන්න ඕනේ එහෙම හැදුවොත් ආයි අල්ලගත්ත කෙනාට ආයි වරදින්නේ නැහැ අමතක වෙන්නේ නැහැ. ඒකයි ක්‍රමය. ඒකයි ගොඩක් අයට මෞලික ගණන් බැරි. බැරි වෙන්නේ හේතුව අර සම්බන්ධ ත්‍රිකෝණي මතක තියාගන්න. ස්කන්ධය සංඛ්‍යාව ප්‍රමාණය. ඔය තුන. හරිද? ස්කන්ධය සංඛ්‍යාව ප්‍රමාණය. මෞල ගණන එවගඩ්‍රෝ සාපේක්ෂ අණුක හෝ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. ඔන්න ඔය තුන ඒ තුනේ සම්බන්ධතා. එන සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ වලින් ගත්තොත් එතන මෞලිකයි එතන සංඛ්‍යාව එවගඩ්‍රෝ. නෝක මතක තියාගන්න. ඔය ටික පුළුවන් නම් ඔක කාලයක් යනකොට අමතක වෙනවා. ඒකත් මතක තියාගන්න. ඒ ටික පුළුවන් නම් ඒතර දැන් මම කිව්වේ ඉස්කෝලේ ඔක උගන්වන්න නැති වෙන්නේ උගන්වන අඩු වෙන්න හේතුව තමයි ගොඩක් වෙලාවට ඔක කියලා දෙනකොට ළමයි පිස්සු වගේ. ගොඩක් අයට තේරෙන්නේ නැහැ. වැඩි ප්‍රමාණයකට ග්‍රහණය කරගන්න. ඒකට ඒක සාර්ථක වෙන්නේ නැහැ. හරිද? ඒක නිසා ගොඩක් වෙලාවට ප්‍රශ්න වැඩි කෙරෙන්නේ නැහැ. පාඩම ඉක්මනට කරගන්න. ඊටත් මේ පාඩමේ තියෙන තියරිය බලලා මේ ගණන් හදන්නත් බෑ. ඒකත් මතක තියාගන්න. පේනවනේ? පාඩම ඉගෙන ගත්ත කියලා ගණන් හදන්න බෑ කියලා. ඊළඟට තියෙන්නේ හුණුගල් නියදියක් නියත ස්කන්ධයකට එළඹෙන තෙක් රත් කිරීමෙන් ලැබුණු හුණුගල් කැල්සියම් කාබනේට් CaCO3 සක්කරා කැල්සියම් ඔක්සයිඩ් ධන කාබන් ඩයොක්සයිඩ්. ඉතින් මේවා ස්කන්ධ අනුපාත ගමු. कैल्शियम 40යි 41යි කාබන් 12යි 12 ඔක්සිජන් 16යි 16 3යි 41ක් 40යි 12 වරක් 12යි 16 වරක් 3 47යි 8යි 2යි 10යි බිඳුව 8යි 2යි 10යි බිඳුවයි 10යිමයි බිඳුව තිබුවා එකක් ගියා 5යි 6යි 6යි 4යි 10යි මේවා 30යි මෙතන 40යි 41යි ඔක්සිජන් 16යි 16 එකයි උත්තර එනවා 41ක් 40යි 16 එකක් 16යි උත්තර එනවා 56යි මෙතනත් බලමු කාබන් 12යි 12 එකයි ඔක්සිජන් 16යි 16 2යි 12 වරක් 1 12යි 16 වරක් 2 32යි උත්තර එනවා 47යි මොන සම්බන්ධ ගත්තා අපි මේවා ගෑම් 100ක් රත් කරුවොත් මේවා ගෑම් 56ක් ලැබෙනවා මේවා ගෑම් 44ක් ලැබෙනවා කියලා තියෙන්නේ මොකද්ද හුණුගල් නියදියක් නියත ස්කන්ධයකට එළඹෙන දේ රත් කිරීමෙන් ලැබුණු හුණුගල් ස්කන්ධය මේවා ලැබිලා තියෙන 28ක්. එහෙනම් 28ක් ලැබෙන්න නම් මෙතන 56ක් රත් ලැබෙනවා 100ක් රත් කෙරුවොත්. එහෙනම් 28ක් ලැබෙන්න නම් මොන උත්තරේ දැන් ඕන එකක් ගහගන්න. අහලා තියෙන එකට උත්තරේ දැන් ඔයගොල්ලෝ දාගන්න. මොකද උත්තරේ?
උත්තරේ මොකද්ද? ඈ ග්‍රෑම් 22යි. ග්‍රෑම් 22යි. තේරුණානේ වැඩි ඇති දෙයක් නැහැ කියලා ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ දැන්. ඔය ප්‍රශ්න. හරිද? මේ බලන්න මේ සම්බන්ධ මෙන්න ස්කන්ධ අනුපාත හොයන ක්‍රමය. ස්කන්ධ අනුපාත ටික හොයාගත්තා නම් එතනින් පස්සේ මේවා 100කින් මේවා 56ක් ලැබෙනවා. එහෙනම් කියන ගානේ මේවා 28යි ලැබෙන්නේ. එහෙනම් මේවා 28ක් ලැබෙන්න නම් මේවා 50යිනේ. එතකොට මේවා 28ක් ලැබෙනකොට මේ 44ක් පිට වුණා නම් මෙතන පිට වෙන්නේ 22යි. පිට වෙච්ච ප්‍රමාණය යහන්නේ. ස්කන්ධ අඩු වීම. එතකොට 22යි කියන්නේ. කාබන් ඩයොක්සයිඩ් 22ක් පිට වෙලා. හරි. සරල දෙයක්. 2008 O level. හරි අපි යන් ඊළඟ එකට. මේ හදන ක්‍රම තමයි ඕගොල්ලන්ට වැදගත්. හරිද? ක්‍රම ටික අල්ලගන්න එච්චරයි වෙන්න ඕන. ප්‍රශ්නෙට උත්තරේ නෙවෙයි ක්‍රමයයි වැදගත් වෙන්නේ. ඊළඟ එක කියන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමීකරණය ලියමු. H2O2 ඊතලය ජලය ධන ඔක්සිජන් සමානතාවය මේක තුලිත කරන්නත් එක්කයි. මෙතන තුලිත කරන්න අවිල්ල නැහැ. 2යි H2O මේ විදිහට මෙතන දෙකේ ඉලක්කමක් හැලිලා උඩ හයිඩ්‍රජන් දෙවරක් 2 4යි දෙවරක් 2 4යි ඔක්සිජන් මේ පැත්තේ දෙවරක් 2 4යි මෙතන දෙවරක් 1 2යි දෙකම දැන් තුලිතයි කියන මොකද්ද H2O2 මවුල 1ක් දැන් මෙතන බලන්න කරුවෝ මෙන්න මේක දැන් ඔයගොල්ලෝ ඕක තියෙන එක සමීකරණ තියෙන එක දිහා බලාගෙන ලියවනම් උත්තරේ වැරදි ඉස්සෙල්ලම මේක තුලිතද කියලා මම ඒකයි කිව්වේ සමීකරණයක් ලියුවට පස්සේ අනිවාර්යෙන් තුලිතද කියලා බලන්න තුලිත නැත්තම් ගාන හැදුවට වැරදි. හරිද මෙතන දැන් ඔන්න තුලිතයි. මේ බලන්න හයිඩ්‍රජන්ල මෙතන දෙවරක් 2 4යි. මේ පැත්තේ දෙවරක් 2 4යි. මෙතන ඔක්සිජන්ල දෙවරක් 2 4යි. මෙතන එක්වරක් 2 2යි දෙවරක් 1 1යි 2යි 2යි 4යි. හරි දැන් තුලිතයි. එහෙනම් මෙතන අපිට අනුපාත ලැබෙනවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මවුල 2කින් ජලය මවුල 2කුයි ඔක්සිජන් මවුල 1කුයි අපිට ලැබෙනවා. हाइड्रोजन पेरोक्साइड मौल 2කී ජලය මවුල 2යි ඔක්සිජන් මවුල 1කුයි ලැබෙනවා. අහන්නේ මොකද්ද? හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මවුල 1කී. එහෙනම් මවුල 1කී මේවා මවුල 1ක් ලැබෙන්න ඕන. ඔක්සිජන් මවුල 0.5ක් ලැබෙන්න ඕන. ඒක තේරෙන්න ඕනේ. අයි 2කින් 2යි 1යි එන 1කින් 1යි භාගයයි. හරිද? අහන්නේ ඔක්සිජන් ස්කන්ධය. එහෙනම් O2 මම ඒක ලියන්න නැත්නම් මෙහෙම ලිව්වොත් ඔයගොල්ලෝ පැහැදිලි වෙන්නේ නැහැ. O2 වල සාපේක්ෂ අණුක ස්කන්ධය. ඔක්සිජන් 16යි නෙමෙයි O2 16ව දෙකක්. 16ව දෙකක් කියන්නේ 32යි. එහෙනම් ලියනවා 32යි. එහෙනම් ඔක්සිජන් මවුල 1ක ස්කන්ධය 32යි කියන්නේ. එහෙනම් මෙතන වෙලා තියෙන එක නෙවෙයි 0.5යිනේ. එහෙනම් එම නිසා ඔක්සිජන් මවුල 0.5ක ස්කන්ධය 32 එකෙන් බෙදලා 0.5න් ගුණ කරනවා. උත්තරයක් ඒ 16යි ග්‍රෑම්. උත්තරේ ග්‍රෑම් 16යි. ග්‍රෑම් 16යි.
හරි අපි යන් ඊළඟ එකට දෙවෙනි එකට ඒක හරිනේ කැල්සියම් කාබනේට් වල මෞලික ස්කන්ධය කොපමණද මෙන්න කැල්සියම් කාබනේට් කැල්සියම් 40යි 41යි කාබන් 12යි 12යි ඔක්සිජන් 16යි 16යි 3යි 40 ධන 12 ධන 48 උත්තර එනවා 100යි අන්න උත්තරේ 100යි මෙහෙම ලිව්වොත් වැරදි හරිද මෙහෙම ලිව්වට ලකුණු හම්බ වෙන්නේ නැහැ මෙහෙම ලියන්න ඕන CaCO3 වල මෞලික ස්කන්ධය සමානයි CIG MOL ඍණ 1 මෙහෙම නැති වුණා නම් ලකුණු දෙන්නේ නැත CIG MOL ඍණ 1 GMOL ඍණ 1 කියන එක නැත්තම් ලකුණු දෙන්නේ නැහැ මවුලයට ගෑම් කියන එක අනිවාර්යෙන් තියෙනවා ඊළඟ එකේ කියනවා CaCO3 මවුල එකක ලබාගත හැකි CO2 ස්කන්ධය සමීකරණය ලියන්න ඕන CaCO3 ඊතලයා CaO ධන CO2 තුලිතද කියලා බැලුවා තුලිතයි මෙතන සමානයි මෙතන කාබන් මෙතන ඔක්සිජන් තුනයි හරි එහෙනම් අන්න CO2 නේ එන්නක විතරක් කියවුවා නැති කැල්සියම් 40යි 41යි කාබන් 12යි 12යි ඔක්සිජන් 16යි 16වා 3යි 41 40යි 12යි 12යි 16වා 3 48යි උත්තරය ආව 100 එතන කාබන් 12යි 12යි ඔක්සිජන් 16යි 16වා 2යි 12යි 16යි 16වා 31යි උත්තරය එනවා 47යි මේකේ මෞලික ස්කන්ධය කියන්නේ 100යි එහෙනම් ග්‍රෑම් 100කින් ලැබෙනවා ග්‍රෑම් 44. එහෙනම් අහන්නේ ඒකනේ. අහන්නේ මේ ග්‍රෑම් 100ක් කියන්නේ මවුල එකක් නේ. එහෙනම් මවුල එකකින් ලැබෙන කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 44. උත්තරේ ඉන්නේ ග්‍රෑම් 44. අපි ලියන්න මේක ඕනනම් මෙහෙම ලියන්නත් පුළුවන්. කැල්සියම් කාබනේට් වල මෞලික ස්කන්ධය සමානයි ග්‍රෑම් 100යි. එහෙනම් කැල්සියම් කාබනේට් ග්‍රෑම් 100කින් ලැබෙන නැත්නම් ග්‍රෑම් 100ක් එවත් මවුල එකකින් ලැබෙන කාබන් ඩයොක්සයිඩ් ස්කන්ධය සමානයි 44. ග්‍රෑම්. උත්තරේ ග්‍රෑම් 44. මොකද මෞලික ස්කන්ධය කියන්නේ ග්‍රෑම් 100 කෙලින්ම මේ ගානමනේ අතන යන්නේ. එහෙනම් මෞලයක් කියන්නේ ග්‍රෑම් 100. එහෙනම් ග්‍රෑම් 100 කියන අපිට ලැබිලා තියෙනවා ග්‍රෑම් 44. උත්තරේ ග්‍රෑම් 44. දැන් මෞලයට අදාළව අපි සෑහෙන ප්‍රමාණයක් කතා කරා ගන්නවා. ඉතින් මේ ටික පුළුවන් කියන්නේ ඔයගොල්ලන්ට මෞලික පාඩමෙන් තව දුරටත් ගණන් ටිකක් හොයාගෙන කරන්න. තව හොයාගන්න කියන්නේ මම ඔයගොල්ලන්ට දාලා ඇති ඒ ටික කරන්න. ඒ ටික කරා කියන්නේ ওই ප්‍රමාණවත් හොඳටම. හරි? ඔව්.